හරි මේ අපි එතකොට මේ මොනවාද access table හදා හිටිය අපේ පළවෙනි task එක නේද ළමයි පළවෙනි task එක access table create tables තමයි task එකේ නම තිබ්බේ ඒක හදා ඉඳන්දි තමයි අපි අඬම ගිය අන්තිමන පාඩම නතර කරේ ඉතින් අද table හදද්දී අපි මග නතර කරගත්තා එක තැනකදී යම් කාරණයක් තියෙනවාට විශේෂයෙන් පැහැදිලි කරන්න ඒක කියන්න ඕන නිසා විශේෂයෙන් ඒකට වෙලාව අරන් කියන්න ඕන නිසා ඒක එතනින් නතර කරා බලමු අපි අපේ ටේබල් එක පැත්තට ගිහිල්ලා නේද right access database එක කොහෙද අපි ඇද්දි right මේ folder එකේ මට මතක PR2 එකේ අපි මේක save කරේ ICT 22 IC DB කියලා open කරලා බලමු right මේකෙන්ද අපි table හතරක් හැදුවා ඔයාලගේ පන්තියේ යන ක්‍රමයට තමයි මෙතන තියෙන ඔයාලගේ ළමයිගේ විස්තර දාගන්න ඊළඟට ඔයාලා කරු පේමන්ට් සම්බන්ධ විස්තර ගෙවීම සම්බන්ධ ඔයාලගේ ලකුණු සහ ඔයාලගේ මාසික පැමිණීම දාන්න පුළුවන් ඉදී වගු හතරක් තමයි මේ හදලා තියෙන්නේ පර්සනල් ඩීටේල්ස් වලදී අපි ඔයාලගේ පුද්ගලික තොරතුරු first name last name address phone number date of birth NIC number gender වගේ ඒවා මට මතකයි gender කියන එක අපි look up එකකින් හදුවා. ඒතර date types ටික අපි එදා කතා කරා. වීඩියෝ එක බලුවා නම් හරි. payment details ඒතර ඔයාලා කරන ගෙවීම් සම්බන්ධ තොරතුරු තියාගන්න. registration fee එක installment 1 2 3 කියලා තියෙන වාරික තුන. ඊට පස්සේ ලකුණු ඔයාලා ගන්න විෂයන් වල දාලා ඔයාලා දැන් උදාහරණයක් ඔයාලගේ මොඩියුල් 6ක් නම් 6 ඔන්න එක එක මොඩියුල් එකට අවසානයේදී මොඩියුල් එක අවසානයේ කරන ඇගයීමේදී continuous assessment එකේදී ඔයාලට දාන ලකුණු සහ හැම මාසෙකම ජනවාරි course එක පටන් ගත්තා නම් ජනවාරි ඉඳන් ජූනි වෙනකම් හැම මාසෙකම දවස් කීයක් ආවද? එතකොට අපි මේක දින ගණන් තමයි දාන එක නිසා number type එකෙන් මේක දාතිව්වේ. right මේ වගේ මේ ඔන්න මේ මොනවාද tables අපි හතරක් හැදුවා. ඔයාලට මතක නම් එදා පන්තිට සම්බන්ධ වුණත් නැතත් වීඩියෝ එක හරි බැලුවා නම් රෙකෝඩින් එක ඒකේ ටේබල් හදද්දී අපෙන් ඇක්සස් පොඩි ප්‍රශ්නයක් ආව මේ ප්‍රයිමරි කී ගැටලුවක්. අපි පළවෙනිම දවසේත් ඉන්ට්‍රොඩක්ෂන් එකේ ප්‍රයිමරි කී ගැන යම් මට්ටමකට කිව්වා. දැන් අපි මේ බලන්නේ කොහොමද ප්‍රයිමරි කී කියන concept එක ඇත්තටම database එකකදී පාවිච්චි වෙන්නේ කොහොමද? ඒකේ තියෙන භාවිත කරද්දී අපි දැනගත යුතු කාරණා ප්‍රැක්ටිකලි කොහොමද ඒක වෙන්නේ කියලා මේ බලන්න යන්නේ. අපි පොඩ්ඩක් මතක් වෙන්නත් එක සිම්පල් පොඩි ටේබල් එකක් හදමු ළමයි. මතක් වෙන්නත් එක හදන විදිය. එතකොට ප්‍රශ්න ආය අපට එනවා. ඒතකොට අපි එතනින් කතාවට බහිමු. ටේබල් එකක් හදන්න අපි යන්නේ access database එකේ create tab එකට. ඒක අපි තෝරගත්ත මෙන්න මේ option එක table design click කරා. ඊට පස්සේ අපිට තිබුණා field names සහ ඊට ගැලපෙන date types දෙන්න. මම simple table එකක් හදන්නම් අපි හිතමු අපි දාමු student number එහෙම දාමු student number එක මම short text format එකෙන් තියන්නම් මොකද student number එක සමහරවිට S1 S2 එහෙම එන්න පුළුවන් නේද එතකොට number කියලා දැම්මොත් ඉතින් ඔයා දන්නවා එතකට ගන්නේ ඉලක්කම් විතරයි කියලා අපි ඒක විස්තරතුව එදා කතා කරා text එක ගන්නම් මම අකුරු ඉලක්කම් ඕන එකක් දාන්න පුළුවන් නිසා name එක reserved word එකක් කියලා කියන කමාන්ඩ් එකට ගන්න දෙනවා ඒක ගාම name එක short text එකම නැත්නම් මෙතන වඩා හොඳ st name වගේ කරා නම් හරි ඊට පස්සේ age එකත් අපි ගමු එයාගේ වයස ඒක number එකක් නිසා number කියලා දාමු හරි හිතන්න ඔය සරල උදාහරණයක් මේ පුංචි table එකක් මේ හදන්නේ example table එකක් මේක හදලා මම මේක save කරන්න ඕනේ මට මතක ඇති මේක අපි හැදුවට පස්සේ අනිවාර්යෙන් අපේ database එක ICT 22 DB කියන එක ඇතුලේ මේක ඔබ්ජෙක්ට් එකක් විදිහට save වෙන්න ඕනේ. ඒක ඔබ්ජෙක්ට් එක තමයි ඒ save වෙච්ච ඔබ්ජෙක්ට් එක table එක නැත්නම් ඒ table name එකෙන් ඔයාලට මෙතන මේ navigation pane එකේ ඔයාලට පෙන්නනවා. ඉතින් එතනට යන්න මේක save කරන්න ඕන. දැනට තියෙන මේ table 1 කියලා යාගේ default name එකකින් දාලා තියෙන්නේ. ඉතින් අපේ නමකින් මේක save කරන්න ඕන. මම මේ save කරන්නම් test table හරි මොකක් හරි නමක් දෙන්නම්කෝ. ඒ දෙද්දි අපි කොහොමද save කරන්නේ? අපි යනවා file tab එකට නැත්නම් save එහෙම නැත්නම් ඔයාලට යන්න පුළුවන් lazy මෙතන quick access toolbar එකේ save button එක. ඕක නැත්නම් control s lazy.
හරි save click කරාම මගෙන් අහන්නේ නෑ save කරන තැනක් විස්තර මොනවත් නෑ. මොකද අපි දන්නවා database එක ඇතුලේ object එකක් විතර තමයි table එක create වෙන්නේ. ඉතින් වෙනම saving path එකක් අපිට තෝරන්න දෙයක් නැහැ. මම දෙන්නම් මේකට test table කියලා. table කියලාම දෙමු. හරි. ඔන්න ඕකේ කරන්න. මෙන්න ප්‍රශ්නේ. අපි අද කතා කරන්න ඉන්න ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ගන්න මම පොඩ්ඩක් ඉක්මනට මේ table එක හැදුවේ. ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ අපිට කියනවා access තමයි කියන්නේ Microsoft Access title එකෙන් මට message එක ඇවිල්ලා තියෙන්නේ. එයා කියනවා bold කරලා මෙතන prompt කරලා තියෙන message එක there is no primary key defined. මේ හදින table එක ගැන මේ කතා කරන්නේ. මොකද්ද table එක? test table කියන එක. මේ දැන් හදපු එක. ඒකේ field තුනයි. ඒ table එකට අපි primary key එක define කරලා නැහැලු. ඒ වගේ මේක ගැන පුංචි description එකක් දීලා තියෙනවා primary key ගේ අවශ්‍යතාවය ගැන. Although a primary key isn't required, primary key එකක් අවශ්‍යම නැහැ. It's highly recommended. නමුත් ඒක තදින්ම යාලා නිර්දේශ කරනවා අනිවාර්යෙන් දානවා නම් හොඳයි කියලා. A database must have a primary key for you to define a relationship between the table and the other tables in the database. So මේ database එකේ තියෙන අනිකුත් table දැන් මේ හදන table එක තවත් table එකක් එක්ක අවශ්‍යයෙන් link වෙනවා නම් එතකොට මේකෙන් අනිවාර්යෙන් මේකේ හෝ ඒකේ මේක එක සම්බන්ධන අනිත් table එකේ හෝ මේ table එකේ primary key එකක් තිබිය යුතුමයි එක field එක. එයා හරහා තමයි relationship එක හැදෙන්නේ. දැන් අපේ relationship හදනකොට වැඩි තේරෙයි. දැන් මේ අවශ්‍යතාවය නිසා primary key එකක් දාන එක මෙයාලා recommend කරනවා. හැබැයි ආට ඕන නම් මේක proceed කරන්න පුළුවන් ඉස්සරහට primary key එකක් නැතුව. Do you want to create a primary key now කියලා අහනවා. yes කියලා දුන්නොත් එයා primary key එකක් හදනවා. no කියලා දුන්නොත් primary key එකක් හදන්නේ නැහැ. එදා මම දුන්නේ ඔයාලට මතක නම් no කියලා. එදා මම දුන්නේ no කියලා. නමුත් අද මම දෙන්න yes කියලා. මම යාට කියන්නම් primary key එකක් හදන්න කියලා මට define කරන්න කියලා. yes දුන්නාම බලන්න ළමයි ඔන්න මේ මගේ table එකේ අලුතෙන් field එකක් add වුණා. මම හැදුවේ student number, student name, age කියලා විතරයි. නමුත් මේකේ ඔන්න අලුත් field එකක් හැදිලා තියෙනවා. මොනවා කියලාද? ID කියලා. ඔයාලට පේනවා මේ field එක ඉස්සරහෙන් මෙතන චූටි මේ යතුරක මේ key එක symbol එකක් පෙන්නනවා. primary key කිව්වහම මේකේ පොඩි ගැළපීමක් තියෙනවා නේද? key එකක්. ඔව්. සා විශේෂම කාරණේ මෙන්න මෙතන තියෙනවාට කියන්න. එයා data type එකක් මගේ ID කියන field එකට එයා select කරා. එයා select කරේ auto number කියන field එක. auto number කියන field එක තමයි එයා select කරේ. එදා අපි data types ගැන කතා කරා. auto number කියන යමක් මම එදා කිව්වම මතකෙත් මම පොඩ්ඩක් ගන්න. types ගැන අපි කතා කර දවසේ auto number මේ තියෙන auto number unique value generated by access. එකිනෙකට වෙනස් value එකක් access වලින් generate කරනවා for each new record. හැම අලුතෙන් එන record එකටම එකිනෙකට වෙනස් value එකක් අංකයක් කියලා හිතන්නකෝ access විසින් දෙනවා. ඔන්න ඕක තමයි auto number කියන එකේ විශේෂත්වය. ඒක number එකක් ඈ. ඒක number type එකක්. හැබැයි මේකේ විශේෂත්වය automatically මට access විසින් අරන් දෙනවා. auto number උනවා. හරිද? ඔන්න මම මේක පොඩ්ඩක් හරි දැන් save කරලා ඉවරනේ. close කරලා මම මේ table එක close කරන්නම් මෙතනින්. close කරන්න. close කළා මම මේකට පොඩ්ඩක් data enter කරන්න බලන්න. data enter කරන්න ළමයි close කරාට පස්සේ table එක මේ පැත්තට පෙන්වනවා අපේ navigation pane එකේ අපි නමින් එයා උඩ double click කරා නම් හරි. නැත්නම් right click කරලා open දෙන්න පුළුවන්. ඒක ලේසි double click කරන්න. double click කරා මේ වගේ ඔන්න table එක open වෙනවා. ඔන්න මම විසින් හදපු fields තමයි student number, name, age. අපි number වලින් select කරන නිසා age කියන එකට data type එක මෙතන 0 කියලා default value එකක් අරන් තියෙනවා. මෙන්න මෙතන ID කියන field එක මම හැදුවේ නෑ access තමයි හැදුවේ. ඒක new කියලා bracket කරපු එකක් තියෙනවා. මම මේක ගැන හිතන්නේ නෑ. මම type කරන්නේ මගේ දේවල්. මම දෙනවා student 1 අපිට S1 සමන් එයාගේ වයස 25යි. ඔන්න type කරනකොට වෙන දේ පේනවද? මම enter කරන්න. ඔන්න මාව ඊළඟ row එකට එක්කන් ගියා. මම දෙන්නම් එයා S2 කමල් එයාට අවුරුදු 35ක් විතර ඇතිනේ වයස 9ත් එක්ක නේද? හරි. පේනවද වෙන දේ? S3 සුරේෂ් මොකද වෙන්නේ? ඔයාලට පේනවද? ඉස්සරහට හැම අපේ අලුතෙන් පටන් ගන්න හැම row එකකට මම type කරන්නේ නැහැ. මම type කරන්නේ S1 ඉඳන් ඉස්සරහටනේ. හැබැයි access මට අලුත් value එකක් හැම අලුත් row එකකටම ලබා දෙනවා. ඒ
ඒකේ විශේෂත්වය තමයි ළමයි මේ ආපු වැලියු එකක් නැවත කොයි වෙලාවකවත් එන්නේ නැහැ. උදාහරණයක් මම මේක ඩිලීට් කරන්නම්. මම මේක ඔය අයින් කරන්නම්. delete yes මම කියා දෙන්නම් මේව හරියටම කරන්න හැටි. දැන් මම කරන හැටි බලා ගන්න. ඔන්න දැන් තුන්වෙනි රෝ එක. 1 2 3 වෙනි අංකේ තියෙන්න ඕන මම දෙනවා s. මම ආපු දෙන්නගේ s3 කියලා. සුරේෂ්නේ s3 උනේ නේද? යට මම 36 දුන්නේ. ඔයාලට පේනවද? id එක දැන් අංක 3 කියලා ඇවිල්ලා නැහැ. දැන් ඇවිල්ලා තියෙන අංක 4. ඔන්න හැම අලුත් රෝ එකටම අලුත් වැලියු එක අලුත් නම්බර් එකක් තමයි මෙයා දෙන්නේ. ඔනෝකේ පුංචි ගන්න දෙයක් තියෙනවා අපිට ප්‍රයිමරි කී කතාවට. ඒක පෙන්වන්නත් එක තමයි මේක මේ උදාහරණ පොඩක් අරන් කරලා පෙන්නුවේ. හරි. අපි බලමු ප්‍රයිමරි කී ගැන. ප්‍රයිමරි කී ගැන කතා කරමු. ප්‍රයිමරි කී විතරක් නෙමෙයි ඇක්සස් වලදී කතා කරන කීස් කීපයක්ම තියෙනවා අපි ඒක පොඩ්ඩක් ඉගෙන ගනිමු. එතකොට ප්‍රයිමරි කී ඔයාලට පැහැදිලි වෙලා තියෙයි. එතකොට මේ ප්‍රයිමරි කී එකට ඇයි ඇක්සස් id කියලා ෆීල්ඩ් නේම් එක නම් කමක් නැහැ. ඇයි ඔටෝ නම්බරම මේකට දැම්මේ? වගේ දේවල් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඒතර අපි කී එකක් ඩිෆයින් කරනකොට අපි access කියලා keys ගන්න එක නෙමෙයි අපේ යුතුයකම අපේ කරන්න ඕන දේ අපේ හදන ටේබල් එකේ අපිට පුළුවන් වෙන්න ඕන මොන ෆීල්ඩ් එකද key එකක් විය යුතුයි. එහෙම කියලා අපිට ගැළපෙන ෆීල්ඩ් එකට අපිට පුළුවන් වෙන්න ඕන key එකක් මෙන්න මේ වගේ assign කරගන්න. එහෙම කරන්නම් key එකක තියෙන්න ඕන චරිත ලක්ෂණ key එකක් වෙන නම් සුදුසුකම් මොනවද එක එක ෆීල්ඩ් එකේ තියෙන කියලා අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. එහෙම වුණොත් තමයි මට හරියට ටේබල් එකකට key එකක් define කරන්න පුළුවන් වෙන්නේ. අද අපි ඒක ඉගෙන ගනිමු. database වල පාවිච්චි කරන access වල විතරක් නෙමෙයි. මොනම DBMS software එකකදී භාවිත වෙන keys කීපයක් තියෙනවා. ඒකේ ප්‍රධානම එකක් තමයි primary key කියන්නේ. ඒ විතරක් නෙමෙයි තවත් keys තියෙනවා. පොඩ්ඩක් අපි ඒක ඉගෙනගෙන අපි ඊට පස්සේ මේ හදපු tables වලට අපි කතා වෙලා අපි බලමු මේවට key එකක් දාන්න ඕන කොහොමද දාන්න බැරි නම් මොකක්ද අපි ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි කතා කරමු. හරිද? ඔන්න මම එතකොට මේ test table එකත් right click කරලා delete කරන්න මට ඕනේ අනේ ඒක. right click කරලා delete දෙන්න. delete කරලා දැන් do you want to delete the table been deleting this object will remove it's all groups කියලා අපි මේක තවත් link කරලා තිබ්බනම් මේ table එක තවත් ඒවත් අතර හැමතැනින්ම ඒක අයින් වෙනවා. කමන්න අපි මේක yes කියලා yes දෙමු. හරි table එක delete කරවන්න. හරි ඒක ඕනේ නැහැ දැන් අපිට. ඒක අපි ඔහොම තියමු මේක minimize කරලා අපි කතාවට යමු. මොනවද දන්නවද? DBMS වල භාවිත කරන එකිනෙක වෙනස් keys මොනවද කියලා. අපි ඉගෙන ගනිමු. primary key ඔන්න මුලින්ම දාලා තිනවා. තවත් වර්ග කීපයක් 4 දෙනෙක් නේ. තවත් ඉතින් පුංචි වෙනස් සහිත දේවල් තියෙනවා. මම ප්‍රධාන ඔයාලට සරලව තේරුම් ගන්නත් පුළුවන්. සහ අත්‍යවශ්‍ය වේ කියලා හිතන keys 4ක් ඔයාලට මම explain කරන්නම්. හරි. මෙහෙමයි කතාව. හොඳට අහගන්න ඕන මේක වැදගත්. ඔයා access වලින් නෙමෙයි වෙනත් DBMS software එකකින් ඔයා database එකක් develop කරත් ඔයාලට මේ keys ගැන තියෙන අවබෝධය හරි වැදගත්. ඒක නිසා අපි අද කතා කරන විශේෂයෙන්ම table එකක් හදද්දී ඕන කරන keys මොනවද? ඒවා කොහොමද එකිනෙකට වෙනස් වෙන්නේ? එකිනෙක key එකකින් අපිට මොනවද ගන්න තියෙන දේවල්? කොහොමද අපේ table එකේ මේවා practically පාවිච්චි වෙන්නේ? වගේ දේවල්. සහ theoretically මේවා පාදනම් ඉන්න ඕන. මේවා එකිනෙකට තියෙන වෙනස්කම් හෝ සමානකම් හෝ මොනවා හරි දේවල්. හරි. එහෙනම් බලමු. ඔන්න keys ප්‍රධාන වර්ග 4ක් මම මෙතන පෙන්වලා තියෙනවාට තවත් ඉතින් මේකට අමතරව super keys කිය alternative කිය සමහරක් ඒවා එකිනෙකට වෙනස් වුණා නමින් සමාන දේවලුත් තියෙනවා බැලු බැලමට නමින් එකම නම අවස්ථා දෙක තුනදී පාවිච්චි කරන අවස්ථාත් අපි දැකලා තියෙන එකිනෙකට වෙනස් කාරණා තියෙනවා මේකෙදි. නමුත් primary key කියන එක ඔයාලට හරියම වැදගත් ඔයාගේ මට්ටමේදී ඔයාගේ විභාගය කරගන්න. අනිත් ඒවා නාමිකව හරි ඔයා දැනගෙන ඉන්න එක වැදගත්. වැඩේ කරන් යනකොට. හරි. බලමු මුලින්ම primary key. primary key. ඔන්න විස්තරය. හරිද? primary key is a field in a table which uniquely identifies each row or record in a database table. එතන database එක table නේ අපි හදන්නේ නේද? table එකක් හදන්න columns සහ rows වලින්. ඉතින් මේකෙදි අපි කතා කරන්නේ fields සහ records කියලා. field එකක් කියලා කියන්නේ column එකට මෙතනදී row එක අපි හඳුනන record එකක් කියලා. එතකොට
ප්‍රයිමරි කී එක පාවිච්චි කරනවා ළමයි එකිනෙකට වෙනස් රෙකෝඩ් වෙන් කරලා හඳුනා ගන්න. එක රෙකෝඩ් වෙන වෙනම හඳුනා ගන්න භාවිතා කරන ෆීල්ඩ් එකක් තමයි කී එක කියලා මේ කියන්නේ. ටේබල් එකේ ෆීල්ඩ්ස් 4ක් තියෙනවා නම් එකෙන් එකක් හෝ එක ෆීල්ඩ් එකක් හෝ කීපයක් අපි වෙන් කරගන්නවා. මෙන්න මේක තමයි key field එක නැත්නම් primary key field එක කියලා. ඒක පාවිච්චි කරලා මට කොහොමද පුළුවන් වෙන්නේ records identify කරගන්න. අපි කතා කරමු. ඊළඟට කියනවා primary keys must contain unique values. primary key එකක් විතර තෝරගත්තු field එකක් නම් ඒකේ පහළට එන දත්ත එකිනෙකට වෙනස් වෙන්න ඕන, සමාන අගයන් එන්න බෑ. සමාන data එන්න බෑ, similar data accept කරන්නේ නැහැ. A primary key column cannot have null value. තවත් නීතියක් තියෙනවා ඔන්න. primary key එකක් විතරක් මොන හරි column එකක් or field එකක් තෝරගත්තා නම් ඒකේ data enter නොකර අපට යන්න බෑ. ඒ කියන්නේ එකම cell එකක්වත් blank තියන්න බෑ. key එකට අපි දාලා තියෙනවා නම් මොන හරි field එකක්, ඒ field එකේ data enter නොකර යන්න බෑ කියලා මේකේ තියෙනවා. හිස්ස තියන්න බෑ. I කියනවා a table can have only one primary key which may consist of single or multiple fields. සමහරක් විට එක field එකකින් අපට primary key එකක් තෝරන්න පුළුවන්. නමුත් සමහරක් අවස්ථා එනවා ළමයි මේ එක field එකකින් ඒ table එකට key එකක් define කරන්න බෑ. ඒතකොට fields දෙක තුනක් හෝ දෙකක් හෝ ඊට වැඩියෙන් එකතු කරලා primary key එකක් අපි හදා ගන්නවා. key field එකක්. the key fields කියලා ඒවට කියන්න වෙන්නේ. අන්න එහෙම වෙලාවට ඒවා අපි හඳුන්වන්නේ composite key එකක් කියලා. මම composite key ගැන වෙනමත් කතා කරන්න. example එකකුත් එක්ක. ඒතර දැනට මතක තියාගන්න primary key එකක් කියලා කියන්නේ field එකක්. primary key එකක් කියලා කියන්නේ table එකේ තියෙන field එකක්. කියන්නේ column එකක්. හැබැයි column එකේ තියෙන data, ඒකේ පහළට පහළ data enter වෙන්නේ. ඒ data එකිනෙකට වෙනස් වෙන්න ඕන. example වලින් කතා කරමු. ඊළඟට විශේෂ කාරණය තමයි ඔය එක එකිනෙක වෙනස් දත්ත එන්න ඕන. ප්‍රයිමරි කී එකක් සහිත ෆීල්ඩ් එකක් නම් අපිට කොයි වෙලාවකවත් දත්ත ඇතුළත් නොකර තියන්න බෑ, හිස්ස තියන්න බෑ කියලාත් මතක තියාගන්න. ඒක තමයි මතක තියාගන්න ඕන කාරණා කරන්නේ. හරි. If a table has a primary key defined on any fields, then you cannot have two records having the same value of that field. එතකොට composite key ගැන කතා වෙන්නේ. Table has a primary key defined on any fields. Fields ගොඩක් එක්ක primary key එකක් කොහමද? key field එකක් අපි හැදුවා නම් හරිද? එකම record නැවත වාගේ table එකට එන්නේ නැහැ. ඒක composite වෙන්න පුළුවන්, single key field එකකින් වෙන්න පුළුවන්. එකම record එක නැවත ගන්න බෑ. ඒ කියන්නේ අපි හිතමු අපේ ආගේ උදාහරණයක් අපි student table එක ගත්තා කියලා. student table එකේ සමන් කියලා student කෙනෙක් එකපාරක් අපි ආගේ නම ලිපිණිය විස්තර ටික දැම්මනම් ඒ විස්තරම ආයෙ තව පහලින් ඒ ටේබල් එකට එන්ටර් වෙන්නේ නැහැ. ප්‍රයිමරි කී එකක් කරා මට පුළුවන් ඒක වෙන් කරලා හඳුනගෙන එම ඩුප්ලිකේට් වෙන්න ගියොත් ඒවා අයින් කරන්න පුළුවන්. අපි එක්සැම්පල් වලින් වැඩි විස්තර කතා කරමු. උතර ආන පිට පැහැදිලි වෙයි. right. ඔන්න අපි පළවෙනිම දවසේ ගත්තු ටේබල් තුන මම ගත්තා. ඩිපාර්ට්මන්ට් ටේබල් එක, එම්ප්ලොයි ටේබල් එක, සැලරි ටේබල් එක, අර ABC ප්‍රයිවට් ලිමිටඩ් එක නේද? right. ඩිපාර්ට්මන්ට් ටේබල් එක ගත්තොත් ඉන්න ළමයි ඒකේ තියෙනවා මෙන්න ඩිපාර්ට්මන්ට් එකට අංකයක් දීලා. ඒ කියන්නේ දෙපාර්තමේන්තු අංකය කියලා හිතන්නකො. එකිනෙකට වෙනස් ඩිපාර්ට්මන්ට් අඳුන ගන්න දීලා තියෙන අංකයක්. ඒක හරියට නිකන් මේ අයිඩියා එකක් දෙන එක ළමයි තේරුම් ගන්න. හිතන්න මොන හරි කඩේක බඩු තියෙනවා කියලා එකිනෙකට වෙනස් නේද? ඒක අපි ගන්න කියන්නේ විවිධ භාණ්ඩ තියෙනවා. ඒ භාණ්ඩ වලටත් හඳුනා ගැනීමට සමහරක් විට පුංචි කෝඩ් එකක් දානවා. අන්න ඒ වගේ එකක් තමයි අයිඩියා එකක්. ඒ කියන්නේ මිනිස්සු විදිහට ගත්තොත් අපිව හඳුනා ගන්න අපේ අයිඩෙන්ටි කාඩ් එකක් දීලා තියෙනවා. අයිඩෙන්ටි කාඩ් නම්බර් එකෙන් අපි එකිනෙකට වෙනස් කරලා හඳුනා ගන්න. ඒක නිසා ආයතනයක් ගත්තත් සමහරක් විට නේ බොහෝ විට ඒ ආයතනයේ ආයතන ඇතුලේ තියෙන එකිනෙක වෙනස් sections ඒවට පුංචි අංකයක් දීලා හඳුනා ගැනීම සඳහා සිස්ටම් එකට දානවා. අන්න එහෙම එකක් තමයි මේ ඩිපාර්ට්මන්ට් ID කියලා කියන්නේ. ඒතර මේ ඩිපාර්ට්මන්ට් එකේ නම තමයි dep name කියලා කියන්නේ. හිතන්න මේ එකම බිල්ඩින් එකක තියෙන ඩිපාර්ට්මන්ට් කීපයක් තියෙන කියලා. ඒතර ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි එම්ප්ලොයි එක දාලා තියෙන මොන කට්ටුවේද ඔන්න තියෙන්නේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එක. ඒකට වෙනම ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවා. ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා හිතන්න ඩිපාර්ට්මන්ට් ID එක දෙකෙන් දෙවෙනි සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි ඉන්නේ. ඊට පස්සේ යාගේ ෆෝන් නම්බර් එක සහ HR ඩිපාර්ට්මන්ට් එක D003 තමයි ID එක third floor එකේ ඔන්න ඉන්නවා. දැන් මේක හිතන්න. දැන් මේක අපි ප්‍රයිමරි කී එකනේ දැන් කතා කරන්නේ. මෙන්න මෙහෙම වැඩේ.
හ්ම් දැන් ඔයා කල්පනා කරන්න ඔයාලා මේ ටේබල් එකේ හරිද අපි දන්න මෙන්න මේවා තමයි මොනවද ෆීල්ඩ්ස් කියලා කියන්නේ ෆීල්ඩ්ස් නැත්නම් අපි කියන කොලම්ස් කියලා හිතමුකෝ හරි මෙන්න මේවට කියනවා පේලි රෝස් නැත්නම් මේ ඇක්සස් වගේ ඩේටාබේස් වල අපි කියන මේවා රෙකෝඩ්ස් කියලා හඳුන්වනවා රෙකෝඩ් 3ක ටේබල් එක හරි දැනට නම් මේකේ පැහැදිලි රෙකෝඩ් 3යි තියෙන්නේ අඳුන ගන්න පහසුයි කිසි ගැටලුවක් නැහැ හිතන්න මෙන්න මෙහෙම කාරණේ අපි තව මේකට දැම්මොත් මේ වගේ එකක් මොකද මම කරන්න හිතන්නකෝ ෆයිනෑන්ස් මොකද්ද මේ වෙන්නේ මගේ අතින් ඔව් මගේ අතින් උනේ මොකද්ද එකම රෙකෝඩ් එක තවත් තැනක ලියවුණා නේද එක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි එක විය යුතු නැති දෙයක් තමයි database table එක. නමුත් ළමයි අපිට මේ ක්‍රමයක් නැත්නම් ඒක හඳුනා ගන්න ඉතින් ඔය වගේ අනවශ්‍ය දාත්ත ඕන තරම් ඔයාගේ database එක ඇතුලේ පිරෙන්න පුළුවන්. ඒක නිසා අනවශ්‍ය විදිහට ඔයාගේ database එකේ වෙනුවෙන් යන ඉඩ storage වල වැය වෙන්න පුළුවන්. කාලය නාස්ති වෙන්න පුළුවන්. ඒක නිසා අන්න ඒව අවම කරන්න ඔයාට මේ primary key එක උදව් කරන්නේ. මෙන්න මෙහෙමයි වැඩේ. අපි මේ ෆීල්ඩ්ස් අතරින් මේ ෆීල්ඩ්ස් හතරක් අතරින් අපි තෝරගන්නවා එකක් හෝ කීපයක් වෙන්න පුළුවන් එකම දත්තය නැවත එන්න බැරි කියලා හිතන data සහිත ෆීල්ඩ් එකක්. දැන් හිතන්න මේකේ flow එක ගත්තොත් first flow එකේ වෙනත් department එකක් තියෙන්න බැරිමද? එකම එක ඩිපාර්ට්මන්ට් එකක් විතර දෙක තියෙන්න පුළුවන්. නැත්නම් ඩිපාර්ට්මන්ට් දෙකක් එක තට්ටුවක තියන්න බැරිද? අපිට ඒක කියන්න බෑ හරියට මේ බිල්ඩින් එකේ සයිස් එක ඔමේ බලන්නේ. නමුත් ප්‍රායෝගිකව තිබිය හැකි. ප්‍රායෝගිකව තියෙන්න පුළුවන්. එකම ෆ්ලෝ අපි දැන් අපේ ආයතන අපේ මිනිස්ටර් එකෙක් ගත්තොත් අපේ ගියාට පස්සේ ඩිවිෂන්ස් කීපයක් සමහරකට එකම ෆ්ලෝ එකේ තියෙනවා. ඒතකොට ඇඩ්මින් එකයි ෆිනෑන්ස් එකයි අපේ උදාහරණ අපේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ තමයි මේ දෙකම තියෙන්නේ. අපේ මිනිස්ටර් එකට ගිහිල්ලා බලුවොත් අපේ VT එකේ ඇඩ්මින් එකයි ෆයිනෑන්ස් එකයි එකම ෆ්ලෝ එකේ තමයි තියෙන්නේ. ඒතකොට ෆ්ලෝ එක එකම නැවත ලියවෙන්න පුළුවන්. ඒක ඕකේ. ටේබල් එකේ එකම හැබැයි ඩිපාර්ට්මන්ට් දෙකක්. එකක් ඇඩ්මින් අනිත් එක ෆයිනෑන්ස්. හරිද? දැන් මම මේ ගත්තේ ෆයිනෑන්ස් එකේ ඩුප්ලිකේට් කරපුවා මෙතන කරේ. මම මේ කියන්නේ වෙන කතාවක්ද? නමුත් ෆ්ලෝ එක ගත්තොත් ෆ්ලෝ එක එකම දත්තේ නැවත එන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේක ඕකේ ඒක වෙන්න පුළුවන් දෙයක්. ෆෝන් නම්බර්ස් ගත්තොත් සමහරක් විට එකම ඩිපාර්ට්මන්ට් දෙකේම එකම ෆෝන් නම්බර් එක පාවිච්චි වෙන්න පුළුවන්. එක්ස්ටෙන්ෂන්ස් වලින් ඇදලා ඇති සමහරක් විට මේ වෙන කෝඩ් එකකින් ඩිවිෂන් එකට මාරු කරනවා. එකම ෆෝන් නම්බර් එක පාවිච්චි වෙන්න පුළුවන්. උදාහරණයක් අපේ හිතන්න අපේ මොනවාද රිසෙප්ෂන් ළඟට කෝල් එක කියලා ජනරල් නම්බර් එකට කෝල් එක ගියාම එතනින් වෙන්න පුළුවන් ට්‍රාන්ස්ෆර් කරන්න එක එක ඩිපාර්ට්මන්ට් එකට. ඔය ඩිවිෂන් එකට. ඒතොර එකම නම්බර් එක තියෙන්න පුළුවන්. ඒක විය හැකි දෙයක්. ඩිපාර්ට්මන්ට් නේම් එක හැබැයි සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. එකම නම නැවත නැවත පාවිච්චි කරන්නේ නැහැනේ. ඩිපාර්ට්මන්ට් එකක් හැදුවා නම් ආයතන ඒකට එක නමක් දුන්නා නම් ඒ නම ආයෙ දෙන්නේ නැහැ ඩිපාර්ට්මන්ට්. ඒ නිසා ඩිපාර්ට්මන්ට් නේම් එක මොන ටිකක් ෂේප් ළමයි වලට තේරුම් ගන්න හොඳට ඩිපාර්ට්මන්ට් නේම් එක එකිනෙකට වෙනස් විය යුතුයි. ඔන්න කී ෆීල්ඩ් එකකට යම් මට්ටමකට සුදුසුයි. මම මේ දැන් ගත්ත උදාහරණය මේක මේ විනාශ කරා නේද? එකම නම දාලා ඒක ඩුප්ලිකේට් කරා නිසා. නමුත් ප්‍රායෝගිකව ඔන්න ඩිපාර්ට්මන්ට් නේම් එක එකම නම නැවතෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය වෙන්නේ නැති දෙයක්. ඒක නිසා ඔන්න ඩිපාර්ට්මන්ට් නේම් එක හරහා මට එක එක රෙකෝඩ් එක වෙනම අඳුන ගන්න පුළුවන්. මෙන්න ෆයිනෑන්ස් එකට සම්බන්ධ රෙකෝඩ් එක, ඇඩ්මින් එකට මෙන්න ෆයිනෑන්ස් එක, HR එක විදිහට. ඒක නිසා මෙතනදී ඔන්න ඔයාලට කැමති නම් ඩිපාර්ට්මන්ට් නේම් එක කී ෆීල්ඩ් එකක් කරන්න පුළුවන්. හදිස්සියරි අපි එහෙම කරොතින් කරන හැටි මම ඇක්සස් වලින් පෙන්නන්න කරොතින් ඔයාලට කොයිම වෙලාවකවත් මේ දාපු එකක් ඊට පහලින් ආයෙ දාන්න හම්බෙන්නේ නැහැ. අන්න එතකොට ඇක්සස් මෙන්න මේ ෆයිනෑන්ස් කියන එක දාපු ගමන්ම මේ රෙකෝඩ් එක බාර නොගෙන ඉන්නවා. බාර ගන්න නැහැ. හරිද? ඊළඟට තව එකක් ID එක. සාමාන්‍ය ඩිපාර්ට්මන්ට් එකක් හැදලා ඊට ඒකට එකිනෙකට වෙනස් අංකයක් තමයි නිතරම දෙන්නේ. අංකයක් දෙනවා නම් ID එකක් දෙනවා. ඒතර එක සැරයක් අපි මේ ඩිපාර්ට්මන්ට් ID එක කී ෆීල්ඩ් එකක් කරවොත් ඒත් අර විදිහටම
D1 කියන එකක් අපි හදුවා නම් ටයිප් කරා නම් එක සැරයක් එක රෝ එක ආයි D1 එකක් එකම තැනකදීවත් එතනින් පහළ ටයිප් කරන්න ඇක්සස් අපිට ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ අංකයක් දුන්නා නම් ඒකට සමාන අංකයක් ආයෙ දෙන්න දෙන්නේ නැහැ. මොකද මේක මෙයා කියලා තිබ්බා. මේ මොකද එකිනෙකට වෙනස් දත්තයන් තමයි key field එක තියෙන්න ඕන. එකම දත්තය තියෙන්න දෙන්නේ හරි. මෙන්න මේ ටේබල් එකේ උදාහරණයක් විදිහට මම department ID හෝ department name එක ගන්න පුළුවන්. නමුත් ගොඩක් කරලා අපි අංකයක් වගේ කෝඩ් එකක් අපිට ලේසියෙන් type කරන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන්. එක format එකකට යන කෝඩ් එකක් තමයි ගොඩක් කලාවට key field එක විදිහට තෝරගන්න. ඒතර මේකේ දෙන්නෙක් ඉන්නවා. දෙන්නගෙන් වඩා සුදුසුයි මෙතනදී department ID කියන එක. හදිස්සි හරි මම එතකොට මේ department ID කියන එක key field එක කරොත් අපි හිතමු කරාගෙන මම මේකට වෙන කාලයක පාවිච්චි කරන්න. right key field එක කරොත් ළමයි මෙන්න මේ key field එක දිගේ පහළට එනකොට අපි හිතමු D001 type කරා හරි එතනින් එහාය වැඩක් නැහැ යාට D002 type කරා okay 3 type කරා ආයෙමත් 2 කෙනක type කරොත් access මේක බාර ගන්න නැහැ අනිත් ඒවා බලන්නේ නැහැ යා අනිත් ඒවා වැඩක් නැහැ යා මේ key field එක විතරක් බලනවා duplicate වෙනවාද කියලා එහෙම වුණොත් මෙන්න මේක එකම value එක ආයෙ දානවා කියලා reject කරනවා ඔයාලට අනිවාර්යෙන් මේකට වෙන අංකයක් දාලා තමයි යන්නේ හදිසියට මෙතන 4 කියලා දාලා ගියොත් ඒක යා බාර ගන්නවා. ඒතකොට ඉතින් මෙන්න මෙතන ඉස්සරහට චුංචුටි වැරදි අපේ අතින් වෙලා තියෙන්න පුළුවන්. සිස්ටම් එකට අනුව එයා ආපහු දෙකේ ඉලක්කම සහිත නැත්නම් මේ ඩිපාර්ට්මන්ට් නම්බර් 2 එක නම් බාර ගන්නෙ නැහැ. මතක තියාගන්න. key field එකක් කරොත් ඒක මේ row එක rejected. ඔන්න ඒක හරහා මට පුළුවන් වෙනවා ටිකක් නිවැරදි දත්ත table එකේ තියාගන්න. අපි තව එක්සැම්පල් එකක් බලමු මේ ප්‍රතිචාරලම තියුනේ අපි බලමු table employee ABC database එකේම employee table එක. ඔන්න employee table එක ගත්තා පස්සේ employee table එකේ ඉන්නවා ඒකේ වැඩ කරන සේවකයෝ තව එක මේ departments වල වැඩ කරන සේවකයන්. හරිද? තව උදාහරණයක් අශේන්. අශේන් වැඩ කරන්නේ department 1 වල. ඒ කියන්නේ admin එකේ. මේ table දෙක අතර link එකක් සම්බන්ධයක් වඩ පේනවා ඇති. හරිය පස්සේ කතා කරමු අශේන්ට අංකයක් තියෙනවා employee නිසා අපි E01 කියලා දාමු E001 E002 E003 ඒ වගේ එකිනෙකට වෙනස් employee numbers දීලා තියෙනවා ඊළඟ නම් තියෙනවා නම් එයාලගේ නම මෙතන නම් එක නමක කොටසක් තමයි දීලා තියෙන්නේ සමහරට full name හරි මොනවා ඊට පස්සේ එයා වැඩ කරන department එකට දාලා අංකය අතර නිෂාදි කොහෙද වැඩ කරන්නේ finance එකේ සුමිත් වැඩ කරන්නේ කොහෙද HR එකේ හරි. හැබැයි සුමිත් බැරිද ෆිනෑන්ස් එකේ වැඩ කරන්න? පුළුවන් නේද? මොකද එක ඩිපාර්ට්මන්ට් එක සේවකයෙක් නෙමෙයි වැඩ කරන්නේ. සේවකයෝ ගොඩක් ඉන්න පුළුවන්. ඒක නිසා ගැටලුවක් නැහැ. ඩිපාර්ට්මන්ට් ID එක මෙන්න මේ ටේබල් එකේ එම්ප්ලොයි ටේබල් එකේ ඩිපාර්ට්මන්ට් ID එක නැවත ආවට කමක් නැහැනේ. ඔයාලට තේරෙනවා ඇති මං හිතන්නේ. ඇයි? ඒ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න අශේන් කියන එක සේවකයෙක් නිෂාදි කියන ඩිපාර්ට්මන්ට් 2 වල සේවකයෙක් සුමිතුත් ඩිපාර්ට්මන්ට් 2 වල ඉන්නේ වෙන්න පුළුවන් ඒක නිසා මේටේ දැන් මෙතනදී ඩිපාර්ට්මන්ට් ID එක ප්‍රයිමරි කී එකට සුදුසු වුණාට ඔයාලට පේනවා ඇති මෙතනදී ඒක සුදුසු වෙන්නේ නැහැ නම් ගත්තොත් නමක් අපි කොහොමත් ගන්නෙ නැහැ නමේ ෆුල් නේම් එකම ගත්තොත් බොහෝ දුරට 99%ක් අවස්ථාවලදී හත්පසින්ම මෙයාට මට තියෙන නම තව කෙනෙක් නැහැ නේද නමුත් කලාතුරකින් මම එකදසුක් හරි උදාහරණයක් වඩ කිව්වද කොහෙද කලාතුරකින් එකම වාසගමත් එක්ක ගත්තොත් මුල් අකුරුත් එක දුන්නොත් එකම විදිහට එන අවස්ථා තියෙනවා. සහ අනිත් එක නමකේ අකුරු ගොඩාක් දිගට තියෙනවා අකුරු ඒ නමක් ලියන ෆෝමැට් එක එකිනෙකට වෙනස් සමහරු ABC පෙරලා කියලා A.B.C. පෙරලා කියලා දැම්මොත් එකක් වෙයි. ඊට පස්සේ A space B space C space පෙරලා දැම්මොත් එකක්. ඒතොර ඒක දෙන්නෙක් විදිහට access බාර ගනි එකම නම උනත්. හරිද? ඒක නිසා නමක් වගේ දේවල් සාමාන්‍යයෙන් අපි key field එකකට තියන්නේ නැහැ. හැබැයි employee number එක අනිවාර්යයි ඒක 100%ක් sure මට විශ්වාසයි. ඇයි? ඕනම ආයතනයක එක සේවකයට අංකයක් දුන්නා නම් ඒ අංකය තවත් වෙනස් සේවකයට දෙන්න. එයා පෙන්ෂන් ගියත් ඒ අංකේ නැවත ලැබෙන්නේ නැහැ. හරිය නිකන් ඔයාලගේ ඉස්කෝලේ අර දීපු අංකය වගේ. දැන් මට මතකයි මගේ ඉස්කෝලේ මගේ අංකය 21826. දැන් අපිට අපේ රටේ පොඩි කට්ටිය දරුවෝ වගේ ළමයි තෝ ඉස්කෝලේ යනවා ඇති. නම් එයාට ලක්ෂ ගණන් සමාන අංක ඇවිල්ලා ඇති. මගේ අංක නම් මම දන්නේ එයාට දෙන්නේ නැහැ අපෝ. පළු තේන කාටවත් දෙන්නේ නැහැ. මට හම්බුන එක මට කලින් දීලා තිබුණේ නැහැ කාටවත්. ඒ හැටි. ඒක නිසා ශිෂ්‍යාංකය වගේම තමයි ආයතනික සේවකාංකය කියන්නේ ඒක කෙනෙක්ට ආයිමත් ලැබෙන්නේ නැහැ. කෙනෙක්ට එක අංකයක් අනිවාර්යෙන් තියෙනවා. එහෙනම් employee number එක හරහා තියෙන මේ field එකේ තියෙන data කොයිම වෙලාවකවත් එකම දත්තය විය නොහැකි.
E1 නම් තව කෙනෙක්ට E1 එන්න බෑ. එහෙනම් මෙන්න මේ මෙතනදී ළමයි මේ ෆීල්ඩ් එක primary key field එකට සුදුසුයි. primary key field එකට සුදුසුයි. මේක සුදුසු නෑ මෙතනදී. ඇයි? key field එක එකම දත්තේ නැවත වෙන්න බෑ. දිය නොහැකි. දැන් මේකේ වෙන්න පුළුවන්. ප්‍රායෝගික තත්ත්වයේ මේක විය හැකියි. එකම ඩිපාර්ට්මන්ට් එක සේවකයෙක් දෙන්නෙක් ඉන්නවනම් ඒ සේවකයෙක් දෙන්නගේ මිශ්‍රයෙන් ඩිපාර්ට්මන්ට් ID එකම තියන්න බෑ. එමුණොත් මෙතනදී මේක ඕකේ වුණාට මෙතනදී මේක බාර ගන්න බෑ. එහෙනම් මෙතනදී බාර ගන්න පුළුවන් මොකද්ද? employee number තමයි key field එක විදියට. මම දැන් ටික පැහැදිලි නැති ඔයාට salary table එකත් අපි ගමු. ඔන්න salary table එකේ තියෙන මේ ඉන්න සේවකයන්ගේ මූලික වැටුප, ජීවනාංක දීමනාව, නැත්නම් දීමනාස, බෝනස් වගේ දේවල් එන හැටි. එයාලා මිල ගණන් දාලා හිතන්න මේ කරන්සි වලින් එන්න ඕන කියලා. මේකේ තවඩ පැහැදිලි employee number 1 කෙනෙකුට basic salary එක 35000 නම් එකම grade එකේ ඉන්න එකම position එකේ ඉන්න දෙන්නෙක්ට සමහරක්කට එකම basic salary එක එන්න පුළුවන්. ඒ නිසා salary එකත් මෙතනදී මොකද්ද ගන්න බෑ මට key field එකක් විදිහට. සහ කොහොමත් මේ වගේ data monetary data මේ වගේ මුදල් සහිත data ඒ වගේ දේවල් අපි කොහොමත් key field එකට සුදුසුම නෑ ගන්නෙම නෑ. මෙතනදී ගන්න පුළුවන් එකම එක field එක ඔන්න මෙතනදිත් employee number එක විතරයි. හරිද? එක employee කෙනෙක්ට එයාගේ record එකේ තියෙන එයාගේ salary එක ඊළඟ එක්කෙනාගේ ඊළඟ salary එක එහෙම එහෙම තියෙනවා. right. ඔන්න අපි primary key කතන්දරය. එතකොට primary keys ගන්නකොට දැනගන්න ඕන. එතකොට තෝරගන්න key එකක් කියලා කියන්නේ ඇත්තට primary key එකක් කියලා කියන්නේ මගේ table එකේ fields කිහිපය අතරින් එකක් හෝ දෙන්නෙක් වෙන්න පුළුවන්. දැන් මෙතන එක උදාහරණ එකක් තමයි තියෙන්නේ. එකක්. ඒ field එකේ එන data එයාගේ පහලින් type වෙන data එකිනෙකට වෙන්ව අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම දත්ත සහිත field එකක් තමයි key field එකක් විතර අපි තෝරන්න ඕන. ඒකක් අපි define කරනකොට අන්නේ ලක්ෂණය අනිවාර්යෙන් බලන්න ඕන. ඊට පස්සේ අපිට කොයි වෙලාවකත් මෙන්න මේ වගේ හිස්ස තියන්න බෑ data. ඒ කියන්නේ cell එකක් දැන් key එකක් විතර මේක තෝරගත්තා නම් මේ ඉතුරු ටික type කරන්න බෑ මේක නැතුව. එහෙම වුණොත් එයා සම්පූර්ණ row එකම අයින් කරලා දානවා. අපි කියන්නේ බාර ගන්න නැහැ. නැත්නම් අපි ආ data enter කරනකම් මේක අපිට prompt කරනවා මේක blank තියන්න බෑ මොකක් හරි දාන්න මොකක් හරි value එකක් දාන්න. හරිද? right ඔන්න ඔය ටික තමයි primary key ගැන ඔයා දැනගන්න ඕනම කාරණා ටික. ඔයාගේ අපි ඊළඟට අපි හදපු database එකේ කොහොමද මේවා set වෙන්නේ කියලා අපි කතා කරමු. හරි. ඕක හොඳනම් වැදගත් නිසා හොඳනම් මතක තියාගන්න. ඊට අමතරව ළමයි තවත් keys කීපයක් අපි කතා කරමු. ඔයාගේ DBMS වලදී වැදගත් වෙන ඔන්න අනිත් එක අපි කතා කරමු candidate key එක ගැන or keys. Candidate key or keys. A candidate key is an attribute or set of attributes. Attributes කියලා කියන්නේ fields field or fields කීපයක් which can uniquely identify a tuple or record. Tuple කියලා කියන්නේ record වල තියෙන තවත් නමක්. ඔය එක එක නම් පාවිච්චි කරන එක නිසා නම් ඔක්කොම මම දැන් ඔයාලට මතක් වෙන්න හරිය කියලා තියන්න ඕන නිසා මේක කියන්නේ fields එකක් හෝ කීපයක් candidate keys විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. අර වගේම record වෙන් කළ අඳුන ගන්න. primary key එකක්ම තමයි බලන්නේ. primary key වල තියෙන ලක්ෂණම තමයි මේකෙත් තියෙන්නේ. හරිද? හැබැයි මෙන්න මෙහෙම වෙන්නේ the remaining attributes except for primary key are considered as a candidate key. අපේ table එකේ primary key වලට ගන්න පුළුවන් සමහරක් විට fields දෙක තුනක් තියෙන්නේ නැති. හරිද? මේ මාරු example එක වෙන්න. employee table එක මම පොඩ්ඩක් මේක වෙනස් කරා කලින් එකට වඩා. මේකේ employee number එක ඔයා දන්න දැනටත් අපි කතා කරා primary key එකට වඩා සුදුසුයි. මොකද employee number එකක් තවත් කෙනෙක්ට දෙන්නේ නැහැ. එකට දුන්න එක තව දෙන්නේ නැහැ. මේක විශේෂ ලක්ෂණ තියෙනවා මෙන්න තව name එකත් අපි කියවන ගැලපෙන්නේ නැහැ සුදුසු නැහැ කියලා. හැබැයි NIC number එක ගත්තොත් මොකද වෙන්නේ? NIC number එක ඒකත් ඔයා දන්න දෙයක් තමයි. ඔයාගේ තියෙන අංකේ තව කෙනෙක්ට නැහැ ලංකාවේ තුල. මේ ලෝකෙම නැහැ. ඔයාට NID එක NIC number එකක් දුන්නා නම් ඒ NIC number එකෙන් ඔයාව uniquely වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. ඔයාට දීපු ID එක ID number එක තව කෙනෙක්ට දෙන්නේ නැහැ. හරිද? එතකොට මේක NIC number එකත් primary key එකට සුදුසු field එකක්. ගැටලුවක් නැහැ. නිෂාදි, ආශයන් සහ සුමිත් වෙන් කරලා අඳුන ගන්න NIC එකන පුළුවන්. department එකේ වැඩ ගන්න. ඒක මං කියවන එක set වෙන්නේ නැහැ කියලා නේද? එකම department එකේ සුමිත් ඉන්නෙත් මොකේද? department number 2 වල.
ඒක නිසා ඩිපාර්ට්මන්ට් ID එක මෙතනදී කී එකට සුදුසු නැහැ. පාස්පෝර්ට් නම්බර් එක. පාස්පෝර්ට් එකත් එකයි නේද අපේ හොරට හැදුවොත් නැත්නම් ලංකාවේ නීතියෙන් අනුව එක්කෙනෙක්ට අනිවාර්යයෙන් එක පාස්පෝර්ට් එකක් තමයි නිකුත් කරන්න. එයාට ලැබෙන අංකේ තවත් කෙනෙකුට ලැබෙන්නේ නැහැ. හරිද? එතකොට මෙන්න මෙතන එම්ප්ලොයි නම්බර් එක. ඊළඟට එයාගේ NIC නම්බර් එක. පාස්පෝර්ට් නම්බර් එක. මේ හැම එකක්ම අපිට ප්‍රයිමරි කී විදිහට ගන්න පුළුවන් ඒවා. හරිද? ප්‍රයිමරි කී විදිහට ගන්න පුළුවන් ෆීල්ඩ්ස් තුනක් මේකේ තියෙනවා. ඔයාලට කැමති එකක් තෝරන්න පුළුවන්. කැමති එකක් තෝරන්න පුළුවන්. හැබැයි ඔයා මේකෙන් දෙක තුනක් තෝරලා තේරුමක් නෑ ළමයි. අත්‍යවශ්‍ය වැදගත් වෙන වඩා සුදුසුයි කියලා හිතන අපි එකක් තෝරගමු. දැන් මෙතනදී මට එතන පාස්පෝර්ට් නම්බර් NIC නම්බර් ටිකක් දිග වැඩි අකුරු ගොඩක් වදිනවා. අකුරු එහා මෙහා වුණොත් පොඩ්ඩක් වදිනවා. එම්ප්ලොයි නම්බර් එක එහෙම නෑ. ඒක නිසා මම මෙතනත් හිතමු එම්ප්ලොයි නම්බර් එක මම සුදුසුයි කියලා තීරණය කළා ප්‍රයිමරි කී එක විදිහට. අන්න එතකොට ඉතිරි වෙන අර ප්‍රයිමරි කී වල ලක්ෂණ සහිත අනිකුත් ඇට්‍රිබියුට්ස් නැත්නම් අනිකුත් ෆීල්ඩ්ස් අපි හඳුන්වනවා කැන්ඩිඩේට් කීස් කියලා. candidate keys කියලා. ඒතර candidate keys අපි වෙන කලයකින් තියමු. right. දැන් ලාකොල පාරින් උන තිබෙ candidate keys. හරි මේ ඕන එකක් primary key ලක්ෂණ තියෙනවා. මේ ඕන field එක primary key එක ලක්ෂණ තියෙනවා. ඉතින් අපේ table එකේ primary key ලක්ෂණ තියෙන fields ගොඩක් තියෙන්න පුළුවන්. ඒ අතරින් key එකක් අපි හදාගත්තා නම් primary key එකක් මෙන්න මේ field එක කියලා වෙන් කරගත්තා නම් ඉතිරි වෙන ඒ ලක්ෂණ සහිත අනිකුත් keys අපි අනිකුත් fields අපි හඳුන්වන්නේ candidate keys කියලා. අපිට ඕන්ලාක එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් අපේ database එකේ primary key එක විදියට. ඉතින් මේ තුන් දෙනාම select කරලා key assign කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එක කර දැම්ම නම් ඇති. ඔන්න කතන්දරේ candidate keys මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති. හරි. ඊළඟට composite key එක අපි කලුත් මේ නම කියවුණා. composite key එක a primary key having two or more attributes is called composite key. It is a combination of two or more columns. Composite key කියන්නේ ළමයි primary key එක හදන්න අපිට තනි field එකකින් බැරුව ගියා නම් අපිට සමහරක් විට fields දෙකක් හෝ තුනක් හෝ ඊටත් වැඩියෙන් එකතු කරලා key එක හදා ගන්න වෙනවා. example එක මෙන්න. මෙතන හිතන්නකෝ. ඔන්න මෙතන. මෙතන තියෙනවා මෙතන student name එක නැහැ. මෙතන තියෙන name එක ඊට පස්සේ address එක age එක phone number එක වගේ fields ටිකක් තමයි තියෙන්නේ. දැන් මෙතනින් මොකද කියන්නේ? ඔයාලට සුදුසු field එකක් මෙතන තියෙනවද? primary key එකට දාන්න පුළුවන් field එකක් ඔයාලට පේනවද? කතා කරලා කියන්න කාටවත් හරි පේනවද මේ field එක? name field එක ගන්න පුළුවන්ද? මේක data enter කරන නිසා හරි පැහැදිලි. මොකද කියන්නේ? primary key එකට සුදුසුයිද name කියන field එක. chat කරන්න පුළුවන් ඔයාලට. කටින් කියන්න බෑ. මොකද්ද primary key එක නම් අනිවාර්යයෙන්ම එකිනෙකට වෙනස් දත්ත තියෙන්න ඕනේ column එකේ පහළට යනකොට ඔක්කොම. ඉතින් එහෙම යද්දි මොකද වෙන්නේ? අශේන්, හරේ, නිෂාදී, සුමිත් ආයි කෙනෙකුට වෙනස්. ආයි අශේන් කෙනෙක් ඇවිල්ලා. එයාමත් දන්නේ නැහැ. කලින් දාපු අශේන්වද දන්නෙත් නැහැ. ඉතින් අපි දන්නේ නැහැ අපිට කියන්න බෑ ඒක. හැබැයි එකම දත්තයක් නැවත ඇවිල්ලා නම් name කියන එක primary key එකට මට ගන්න බෑ. එහෙනම් ඉතින් ඒක අයින් කළා අපි ඉස්සරහට යමු. address එක. address එක key එකක් විතර ගන්න කන්න නැත්නම් අපි බලමු ඉතින් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියලා. චිලව් කියලා තියෙනවා, පුත්ලම් තියෙනවා, කුරුණෑගල. ගෝල්. ඒක නම් හරි වගේ නේද? එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස්. හැබැයි සුමිත් මේ ගාල් ඉඳලා එන්න බැරිද? සුමිත් ගාල්ල වෙන්න බැරිද? පුළුවන් නේ. එහෙනම් ඒකත් දැන් බැලු බැලමට පෙවුනාට ඒක ගන්න පුළුවන් වගේ. මේකත් හරියන්නේ නැහැ ළමයි. ඒකත් හරියන්නේ නැහැ. ඇයි එකම දත්තේ නැවත එනවා නම් කී එකට සුදුසු නැහැ. ඒජ් එක කොහොමත් හරියන්නේ නැහැ නේද? එක පන්තියකින් ළමයි ගත්තොත් ඒක පන්තියක තියෙන ළමයි කියලා ස්ටුඩන්ට් ටේබල් එක නෙමෙයි නේද? හරි ස්ටුඩන්ට් ටේබල් එකේ කොහොමද මේ දැන් ඔයාලගේ පන්තියේ ගත්තොත් ඉතින් ඔයාලා හැමෝමගේ වයස 19 හරි 20 18 එක වයස නැත්තේ. ඒතර ඒක අපිට කොහොමද ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ෆෝන් නම්බර් එක. ෆෝන් නම්බර් එක මොකද කියන්නේ? ළමයි 15 දෙනෙක් ඉරිය පන්තියේ බොහෝ දුර 15 දෙනාට ඔව් ෆෝන් නම්බර්ස් නම් 15ක් තියෙයි. ඒතර ෆෝන් නම්බර් එකෙන් ඔන්න යම් මට්ටමකට අඳුන ගන්න පුළුවන් වේවා. හැබැයි හිතන්න එක ගෙදර ඉඳන් ආවොත් දෙන්නේ
ඒතර සමහරට දෙන්නම අපිට දීලා තියෙන ගෙදර අම්මගේ හරි තාත්තගේ නම්බර්. ඒතර අපි යාගේ නම ඉස්සරහින් දාගන්නේ මොකද්ද? එකම නම්බර් එක දෙන්නටම. ඒක නිසා සමහරක් විට ළමයි ෆෝන් නම්බර් එකත් මොකද වෙන්නේ? අපිට කී එකක් විතර ගන්න බැරිද? අන්න ඒ වගේ වෙලාවට අපි කරන්න මොකද්ද? හොඳට හොයලා බලලා ෆීල්ඩ්ස් දෙකක් වගේ එකතු කරලා ප්‍රයිමරි කී කරගන්න. ෆීල්ඩ්ස් දෙකක් වගේ එකතු කරලා ප්‍රයිමරි කී කරගන්න. එතකොට මෙහෙම වැඩ කරන්නේ මේක. දැන් මේක වෙන් කරද්දි මේ දෙකම බලනවා. අශෙන් චිලව් ඔන්න එක රෙකෝඩ් එකක්. නිෂාදි පුත්ලම් ඔන්න එක රෙකෝඩ් එකක්. සුමිත් ගෝල් එක රෙකෝඩ් එකක්. අශෙන් ගෝල් අශෙන් චිලව් අශෙන් ගෝල්. හලාවතින් අශෙන් මේ ගාලින් අශෙන් මේ. අනිත් ඒවා සමාවුණත් නැතත් එයාලා දාලා නැහැ. මේවා සමාවුණත් නැතත් මෙතනින් යා වෙන් වෙනව දැන්. මේ චිලව් වලින් අශෙන් මේ ගාලින් අශෙන්. අන්න ඒ වෙලාවට මෙන්න මේ වගේ කී එකක් අපි හඳුනන කම්පොසයිට් කී එකක් කියනවා. අපිට ප්‍රයිමරි කී එක හදාගන්න මට ෆීල්ඩ්ස් ඇට්‍රිබියුට් නැත්නම් ෆීල්ඩ්ස් කියලා කියන ඇට්‍රිබියුට්ස් කියලා කියනවා. ෆීල්ඩ් එකකට වඩා වැඩියෙන් ගියා. අන්න ඒ ඔක්කොම එකතු කරලා අපි හදාගත්තු කී එක දැන් කම්පොසයිට් කී එකක් කියලා හඳුන්වනවා. හරිද? මම හිතන්නේ පැහැදිලි ඇති. හරිද? කම්පොසයිට් කී. ඊළඟට අපිට අපේ වැඩේට වැදගත් වෙන්නේ ප්‍රයිමරි කී සහ ෆොරින් කී මේවා අපි ප්‍රායෝගිකව කරනකොට අපි නම නොදැනගත්තත් ඒවා අපි අතින් ඇත්තටම පාවිච්චි වෙනවා. නමින් පාවිච්චි නොවුනට ඉතින් තියරිටිකලි මෙන්න මේ දෙක ගොඩක්ම වැදගත් වාට ෆොරින් කී එකක් වැදගත්. ෆොරින් කී ගැන මම ඉතින් පළවෙනි දවසෙත් පොඩ්ඩක් මතක් කරා. දැන් අපි එක්සැම්පල් එකකින්ම බලමු. ෆොරින් කී එක. ෆොරින් කිව්වම ඔයාලට පේන විදේශීය ගතියකුත් තියෙනවා නේද? හරි. A foreign key is a column or group of columns. එක column එකක් හෝ columns කීපයක් වෙන්න පුළුවන් used in relational database to link data between table. tables අතර තියෙන data link කරන්න පාවිච්චි කරන එකක් තමයි foreign key එක. එක සමහරක් විට එක field එකක් වෙන්න පුළුවන්, සමහරක් විට fields දෙකක තුනක එකතුවක් වෙන්න පුළුවන් key එක. අර primary key වගේම. A foreign key serves to reference the primary key of another existing table. වෙනත් table එකක තියෙන primary key එකක් refer කරන්න තමයි foreign key එක පාවිච්චි කරන්නේ. බලමු. කොහොමද වෙන්නේ කියලා. ඔන්න example එකක් මම ගත්තා. මම මේක type කරන්නම් දැම්ම. හිතන්න ඔයාලගේ sport meet එක කියලා. ඔයාලගේ sport meet. sport meet එකේ ඔයාලට දන්නවා එක එක events තියෙනවා. මොනවාද? දුවන එකව තියෙනවා, පයින් ඒවා තියෙනවා නේද? ලිස්සන ගා තියෙනවද? නෑ නේ, අවුරුදු උත්සවල එහෙම තියෙනවා. හරි. ඊට පස්සේ මැරතන් තියෙනවා නේ, ගමාරා දුවනවා කියලා. හෙල්ල වෙස්ස කියලා වියාකුලිය ඔය නේද? ඒ වගේ එකිනෙකට වෙනස් events තියෙනවා. ඒ ඉවෙන්ට් වල ළමයි විදිහට ඔයාලා ගොඩක් අයට හැමෝටම නේද ඔයාලගේ නිවාසයේ ඉන්න හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් දක්ෂතාවය තියෙන හැමෝටම. සමහරකට වයස් ભેද වයස් මේ 19 15 16 15 ඔහොමම කාණ්ඩ කරලා ගන්න අවස්ථාවත් අපි දන්නවා. මේ හිතන්න ඔන්න එක ඉවෙන්ට් එකක්. අපි හිතමු ඔන්න E1 කියලා එක අපි දන්නේ නැහැ මීටර 100 දුවන එකද මොකක් හරි තරගයක් හිතන්න එපා. මොකක් හරි තරගයක්. අපි දාමු E1 කියලා. ඒක තිව්වා අපි හිතමු ඔන්න 17 නේ ඊයේ තිබ්බ කියලා හිතමු උණුනේ. ඊයේ තිබ්බ තරගය. 16/9/2021 ඕන දිනයක් කමන්නේ. ඒක දිනන්නේ මෙන්න මේ අපිට S3 කියන ස්ටුඩන්ට්. S3 කියන ස්ටුඩන්ට් තමයි දිනන්නේ. මේ ස්ටුඩන්ට්ගේ නම එක තමයි විනර් කියලා දැම්මේ. දිනපු කෙනා. දැන් කවුද දිනපු කෙනා? ඔයාගේ නම. එයා මොන පන්තියද? අපි දන්නේ නැහැ. ඉවෙන්ට් ටේබල් එකකින් ඒක පේන්නේ නැහැ. අපි බලමු තව එකක් ටයිප් කරමු. ඔන්න තාම දන්නේ නැහැ කවුද දිනපු කෙනාගේ නම. හරි. E2 දෙවෙනි ඉවෙන්ට් එක. දෙවෙනි ඉවෙන්ට් එක. ඉවෙන්ට්ස් එකිනෙකට වෙනස්. ඉවෙන්ට් කී එකක් ඈ. ඉවෙන්ට් ෆීල්ඩ් එක ප්‍රයිමරි කී ෆීල්ඩ් එක. ඒක ඕකේ. ඒක ප්‍රයිමරි කී. මොකද එක ඉවෙන්ට් එකකට එක අංකය ගන්න අපි දෙමු. අපි හිතමු ඊට කලින් දවස් තමයි මේක තිබ්බේ. right. ඒක දිනුව S1. ඒක දිනුව S1. ඊළඟට E3 තුන්වෙනි ඉවෙන්ට් එක ඒක තිබ්බේ 16 වෙනිදාමයි. කවද්ද 9 මාසේ 2021. ඒක දිනුවෙත් S3. අපේ පන්තල හිටියනේ එකම තරඟ කීපයද කියලා දිනන කට්ටිය ඒ වගේ කෝල් එක නැති නේ. හරි කෙල්ලෙක් හරි. E4 තිබ්බේ ගොඩක් කලින් 12 වෙනිදා තිබ්බේ. 9 වෙනි මාසෙම තමයි. ඒක දිනුවේ හැබැයි S4 තමයි තිබ්බේ. හරිද? S4. දැන් මේ විනර් කවුද? විනර්
කවුද මේ S3 කියන්නේ කවුද? S1 කියන්නේ කවුද? හොයාගන්න බෑ මට. අන්න එතකොට අපි රිෆර් කරනවා නැත්නම් අපි චෙක් කරන පරිශීලනය කරනවා ස්ටුඩන්ට් ටේබල් එක. ස්ටුඩන්ට් ටේබල් එකේ තමයි ඉන්නවා මෙන්න ස්ටුඩන්ට් නම්බර්ස් S1 එයා සමාන අපි දාමු වශයෙන් ලොකු නම්බර් දාමුනේ වයස නම් දාන්න. වශයෙන් grade 11 වල ඉන්නේ. හරිද? S2 මොකක්ද අපි දාමු Jomal grade 9 වල ඉන්නේ. S3 Vinudi EHI දාන්න නේද Vinudi grade 12 වල ඉන්නේ. S4 කද්ද දහම් කියලා දාමු. දහම් grade 10 වල ඉන්නේ. දැන් මොකද කියන්නේ? ඔන්න events එකිනෙකට වෙනස් events හතරක් අපි ඒවා event නම් එකෙන් හඳුනා ගන්න පුළුවන්. ඒක නිසා ඒක key field එක. student table එක මේක. student table එක දන්නවා students ලා එකිනෙකට වෙනස් අංකයකින් ඉන්නේ. තාෂයෙන් අතින අංකය යොමාලා තියෙන්න බෑනේ නේද? හරි ඔන්න ඉන්නවා. ඔන්න දැන් ඔයාලට පුළුවන් ද ළමයි winner කවුද කියලා කියන්නේ event 3 වල. event 3 කවුද දීලා තින්නේ? විනුදි. කොහොමද දන්නේ? S3 එක හරහා මට පුළුවන් යන්න S3 කියන key එකක් නැත්නම් S3 කියන data එකෙන් මට පුළුවන් check කරන්න student table එක ඒකේ student number එක. එතන මෙන්න මේ student number primary key field එක. මේක primary key field එක වෙනත් table එකකදී අපි කතා කරද්දී මෙයා හඳුන්වන්නේ foreign key එක කියලා. දැන් foreign key එක හරහා මට පුළුවන් primary key එක refer කරන්න. වෙනත් table එකක primary key එක search කරන්න පුළුවන්. එයා මෙයාට ගැලපෙන්නේ කවුද? එතන මට මේ event 4 කවුද දෙන්න තියෙන්නේ? event 4 එක දෙන්න තියෙන්නේ කවුද? 10. event 1 එක දෙන්න තියෙන්නේ කවුද? අශේන්. event 3 එක කවුද දෙන්න තියෙන්නේ? විනුදි. එකත් විනුදි. event 3 එකත් විනුදි දිනලා තියෙන නේද? event 1 එකත් විනුදි දිනලා තියෙන්නේ. event 2 එක අශේන් දිනලා තියෙන්නේ. event 4 එක 10 දිනලා තියෙන්නේ. තමයි මේක අපි හඳුනනවා ළමයි මොනවා කියලාද? foreign key එක කියලා. foreign key එක. හරිද? foreign key එක. ඒතර මෙයාගේ මේ primary key එකයි foreign key එකයි එකිනෙකට සම්බන්ධ වෙලා තමයි අපි table දෙකක තියෙන data check කරන්න හරි මොනවා හරි දෙන්න. refer කරන්නේ. ඉතින් අපිට access වලදී මේ වැඩේ කරද්දී referential integrities කියලා තියෙනවා rule එකක්. ඒක අපිට select කරන්න පුළුවන්. ඒ හරහා ගොඩක් වැඩ කරගන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් මෙහෙම මේ table එකේ දහම් කියන යාළුවාගේ record එක නෑ කියලා. එහෙම ගන්න නැති වුණොත් මේ table එකේ ඉන්න බෑ. automaticallyම මේ table එකෙන් යාවත් මැකිලා යනවා. ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන් access වල ඕන database software එක. හරි. ඕවා තමයි ගොඩක් ඔයාලට පාවිච්චි වෙන මොනවාද? keys database හදද්දි කරද්දි. එතකොට primary key unique data එන field එකක් මොනවා හරි වගේ database එකේ අපිට තෝරන්නම් වෙනවා අනිවාර්යයෙන්ම. බොහෝ අවස්ථාවල ඊට පස්සේ candidate keys එක වගේ key එකට match primary key වල සුදුසු අනෙකුත් fields ගොඩක් තියෙනවා නම් එකක් තෝරගත්තා නම් يعني key field එකකට ගන්න පුළුවන් විදිහේ fields කීපයක් තියෙනවා table එකේ. ඒ අතරින් අපි එකක් තෝරගත්ත primary key එක විදිහට ඒතර අතුරු වෙන ඉතුරු වෙන එම ලක්ෂණ සහිත fields අපි හඳුන්වන්නේ candidate keys කියලා. composite key කියලා කියන්නේ සමහරක් වෙලාවට මට table එකේ එක key එකකින් එක field එකකින් key එකක් තෝරගන්න බැරි වෙනවා. එතකොට fields එකක් හෝ දෙකක් හෝ ඊටත් වැඩියෙන් තෝරලා අපිට primary key එකක් හදා ගන්න වෙනවා. අන්න ඒ වෙලාවට ඒ ඔක්කොම එකතු වෙලා හැදිච්ච මෙන්න මෙහෙම එකක් අපි හඳුන්වන්නේ primary key එක composite key එක කියලා හඳුන්වන්නේ. ඊළඟට table link කරද්දී table එකේ තියෙන data තවත් table එකක් එක සම්බන්ධය හොයාගන්න ගියාම අපිට අනිවාර්යෙන් ඕන නම් foreign key එක. foreign key එක කියලා කියන්නේ එක table එකක තියෙන primary key එකක් refer කරන්න පාවිච්චි කරන එක field එකක් අනිත් table එකේ. මේ field එක තියෙන data තවත් table එක primary key field එකේ තියෙනවා. ඉතින් ඒක හරහා මට පුළුවන් ගිහලා primary key එකට ගිහලා check කරගන්න කවුද මේ කියලා. ඉතින් මෙතනදී student number එකයි winner ගත්තට පස්සේ
winner foreign key එක winner කියන්නේ foreign key එක අපි දාමු මෙහෙම fk කියලා foreign key එක. එතන මේකේ මෙයා primary key එක pk අපි සාමාන්‍යයෙන් ඔය සංකේතවත් කරන්නේ එහෙම. student table එකේ st number කියන්නේ pk primary key එක. එතන මේ මෙන්න මේ pk එක මේ fk එකත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ වෙලා මේ table එක අතර join එකක් අපිට link එකක් හදන්න පුළුවන්. ඊට පස්සේ මට පුළුවන් ලස්සනට වැඩේ කරගෙන යන්න. ඒක අපිට කරන්න සිද්ධ වෙනවා ඉස්සරහදී. ඔන්න එනම් කතන්දරේ මට හරි වැදගත් කාරණා ටිකක් මම මේ කිව්වේ. ඔයාලට අත්‍යවශ්‍ය වෙන දැනගත යුතු කීපයක්. මොනවාද? DBMS වල පාවිච්චි කරන keys. මේක save කරලා තියලා අපි මේක අයින් කරමු. යමු අපේ database එකට. හරි. මේ තියෙන අපේ database එක. මේ database එකේ ඔන්න දැන් මෙතනට ඇවිල්ලා අවබෝධයෙන් මේ වැඩේ කරමු. personal details table එක ගත්තොත් payment detail table එක. මේ හැම table එකම අපි fields ටිකක් මේනකොට decide කරලා තියෙනවා. බලන්න උදාහරණයක් මේකේ. දැන් මොකද කියන්නේ? දැන් මේකේ අපි එදා අපෙන් ඇහුව හදද්දී access ඇහුවා primary keyක් දාලා නැහැ. මොකද කරන්නේ primary keyක් දාමුද? මම දාන්නද? මං කො නැහැ එපා කියලා. නැහැ කියලා එපා කියලා මම නිකන් මගේ table එක මට ඕන විදිහට හදාගත්තා. මම හොඳට පැහැදිලිව ඇහෙනවද? මගේ connection එක පොඩ්ඩක් stable නැහැ කියලා message එකක් ආවා. ඇදි ඇහෙනවද? නැහනේ. කියන්න. ආයිෂර මාව පැහැදිලිද? නෑ සර්. නවුලන්නේ නැහනේ. හරි. අතර මේ ඔන්න කතන්දරේ. ඒතර ටේබල් එකේ අපි මේ හදපු ටේබල් එකේ කී එකක් අපි එදා හැදුවේ නැහැ. හැබැයි ඇක්සස් යෝජනා කරා හදන්න කියලා මම කමන්නේ කියලා මග අරලා ගියා. අපි අද හදමු. ප්‍රයිමරි කී එකක් හදන්න ගියාම නැත්නම් ප්‍රයිමරි කී එකක් ඩිෆයින් කරන්න ගියාම ටේබල් එකට ඔයාලට යන්න වෙනවා ටේබල් එකේ අර අපි එදා ටේබල් එක හදන්න පාවිච්චි කරපු view එක කියන ටේබල් ඩිසයින් view එකට යන්න ඕනේ. කොහොමද ටේබල් ඩිසයින් view එකට යන්නේ? ඔයාලට පුළුවන් මේ හදාගත්ත ඕන ටේබල් එකක් උඩ right click කරන්න. හරිද? right click කරන්න. right click කරාට පස්සේ ඔන්න menu එක context menu එක මේක තියෙනවා දෙවෙනියට තියෙන design view. click කරන්න. අපි එදාර හදපු view එකට ආපු වෙනවා. මෙතෙන් තමයි primary key එකක් හදාගන්න තියෙන්නේ ඒක. ඔතන අපි පළවෙනි table එකෙන් පටන් ගමු. personal details table එක මම right click කරලා design view යන්න. මෙන්න මගේ personal details table එක. personal details table එක. දැන් මොකද්ද මේකට key එකට සුදුසු වෙන්නේ? key එකට සුදුසු field එකක් තියෙනවද? එකකට වඩා වැඩියෙන් තියෙනවද? අපි normal data sheet view එකෙන් open කරොත් ඔයා කියන්න first name එක හොඳයිද primary key එකට last name එකද address එකද phone number ද date of birth ද NIC ද gender කියන්න ළමයි මොකක්ද හොඳ primary key එකට ඔව් දැන් ඉගෙන ගත්ත primary key එක තියෙන ඕන ලක්ෂණ කල්පනා කරන්න. එහෙම ලක්ෂණ සහිත field එකක් නම් okay primary key field එක කියලා කියන්න. කොහොමද හොඳ? ලක්ෂණ කියන්නේ මේකේ ඉස්සරහදී අපි ටයිප් කරන data එක තමයි සලකන්න ඕන. මේකේ එන data ගැන හිතන්න. මොන වගේ data දෙන්නේ? එක වගේ වෙනවද? නැද්ද? නැත්නම් ඒක හොඳයි primary key එකට. එච්චර සරලයි. මොකද්ද? මේක අපි ඉස්සරහ data enter කරනවා එක වගේ නම් එයිද first name එයිද? අපෝ එනවනේ. අපි කියවම් තේ මෙට යන කීප දෙනෙක්ම එක නම තියෙනවා. last name නැත්නම් මෙට යන්න පුළුවන්. address එක ගෙදරින් දෙන්නෙක් ආවොත් එකම address එක තමයි. phone numbers එහෙමයි. එක ගෙදරින් දෙන්නෙක් ආවොත් එකම phone number. උපන්දින එක ගෙදරින් දෙන්නෙක් ආවොත් උපන්දිනේ ගාතෝ නිවුණුනොත් එක වගේ වෙන්න පුළුවන්. නමුත් ගෙවල් දෙකකින් ආවොත් එක දවසක ඉපදිච්ච කට්ටිය අපිට හම්බෙන්න පුළුවන්. ID card number එක ගත්තොත් එක ගෙදරින් දෙන්නෙක් ආවත් මොකද? එක වගේ ID card number එකක් නෙමෙයි දෙන්නට තියෙන්නේ. ඒකට වෙනස්. වෙන ගෙදරකින් ආවත් ඒත් වෙනස්. gender එක ගත්තොත් අපෝ අපේ පන්ති ගෑනු ළමයි එක්කෙනා දීටි පිළ ළමයි එක්කෙනා නෑ. ගෑනු ළමයි ගොඩක් ඉන්න පුළුවන් පිළ ළමයි ගොඩක් ඉන්න පුළුවන්. ඒක නිසා අපිට ඔව් විමර්ශ කියනවා NIC number එක ගන්න කියලා ඔන්න primary key එක විදියට. පැහැදිලි නේද වැඩේ එහෙනම්? හරි. කොහොමද ඒක කරන්නේ? අපි යනවා design view එකට. කොහොමද යන්නේ? right click කරලා මේ object එක design view යන්න. එහෙම නැත්නම් ළමයි ඔයාලට පේනද home tab එකේ මෙන්න මෙතන views කියලා group එකක් ඇවිල්ලා තියෙනවා මට. ඒකෙත් තියෙනවා මෙතන view කියලා. එතන උඩ මේ බටන් එක කොටස් දෙකක් තියෙනවා ඒක උඩ බටන් එක. කෙලින්ම ක්ලික් කරලා ඔයාලා design view එකට යන්න පුළුවන්. හැබැයි ඒක open වෙන්නේ ඒක active තියෙන්නේ මම table එක open වෙලා තිබුණොත් විතරයි. table එක close වෙලා තිබුණොත් ඒක inactive. table එකේ මොන හරි view එකකින් open වෙලා නම් ඒක ඔයාලට
view එක අතර මාරු වෙන navigate වෙන්න ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ මේ මොන design view එකට ගියා දැන් ඒක මාරු වෙන්න පුළුවන් ඒක click කරලා data sheet view එක ඒක හරිය ලේසි නැත්නම් මෙතන view ගිහිල්ලත් මාරු වෙන්න පුළුවන් ඉතින් මොන විදියට හරි design view එකට ගිහලා ඔන්න NIC එක නම් ඔයා හිතන primary key එක select කරන්න යාව හරිද select කරලා ඒ row එක උඩ click කරා නම් ඇති primary key වෙන්න තියෙනවා design tab එක වලට ඇවිල්ලා තියෙන දැන් මේ වෙනකොට design tab එකේ tools අතර තියෙනවා පළවෙනි button එක විදියට primary key click කරන්න. ඔන්න ඔයාගේ ඒතර NIC number එකට key එක යා දානවා. දැන් මට මේක එකපාරක් ආයෙ save කරා නම් හරි මොකද අපි කලින් නම දීලා තියෙන නිසා. key එක හරි. හරි අපි කමන්න. ඔයාලා යෝජනා කරපු එකත් එක්ක මම ඉස්සරහට යන්නේ සමහරට මේක වෙනස් කරයි මම. ඔව්. payment table එකට යන්න. යා සල්ලි ගෙවන එක. payment table එක. payment table එකට ගියාට පස්සේ මොකක්ද හොඳ මේකට? ඉන්ස්ටෝල් පේන්නේ නැත්නම් ඔයාලට මේ වගේ ටේබල් එක අපිට අර Excel වල කරා වගේ කොලම් විත් වෙනස් කරගන්න පුළුවන්. එහෙම කරොත් අනිවාර්යෙන් මේක සේව් කළ යුතුයි. හරි. මොකද්ද registration fee එක දානවද? installment 1 2 3. මොකද කියන්නේ? කෝකද primary key එකට වා කියන්නේ? දැන් ඔයාලට රටක් ගාලා type කරලා එවන්න. primary key එකක් නැත්නම් නැහැ කියලා හරි. තියෙනවා නම් කොයි එකද? කල්පනා කරන්න. ඉක්මනට එවන්න. ඔව් ඉන්න මම AC එක ඔෆ් කරන්නක පොඩ්ඩක් හරි කියන්නකෝ මොකක්ද ඔයාගේ මේ දැන් අපි payment details table එක තමයි open කරන් තියන්නේ මේකට ඔයා primary key එක අපි තාම දුන්නේ නැහැ නෙමෙයි key එකක් අපි දාලා නැහැ ඒක field එකට මොකක්ද key එකට හොඳ registration fee එකද installment 1 2 3 කොහොමද අයියෝ කියන්නකෝ හිතා ගන්න බැරිද ඔව් මටත් හිතා ගන්න බැහැ මේක කීයකට සුදුසු field එකක් නැහැ මම ඇයි දාන මෙහෙම ගත්ත කියලා on data enter කරන්න මං කියලා registration fee එක $600 රුපියල් 600 දාන්නේ මේ හරිද installment 1500යි 5000යි right ඒ වගේ දැන් කාගේ සල්ලිද මේ කියන්නේ කවුරු ගෙවපු සල්ලිද මේ කොහෙවත් මේක සඳහන් වෙනවද නෑ නේද එහෙනම් මේ field table එකේ යම්කිසි විශේෂ වැදගත්ම field එකක් අඩුවෙන් මට පේන්නේ. ඒතර table හදනකොට ඔන්නවත් හිතන්න ඕන නමයි. එහෙම නැත්නම් මේකෙම දාන්න ඕන අපි. මොකේද payment details table එකේ මෙන්න දාගෙන ගියා නම් හරි යාගේ installment 1 2 3 registration fee කියලා. ඒතර අපි දාන්න මේ මෙයාගේ ගාස්තු තමයි මේ තියෙන්නේ. හැබැයි ඒක වෙන් කරන්න ගියාම පැහැදිලිව අපි දැක්ක ළමයිගේ පුද්ගලික තොරතුරු සහ ගෙවීම් සම්බන්ධව කියන්නේ එකිනෙකට වෙනස් දත්ත පරාසයන් ටිකක්. ඉතින් ඒක නිසා තමයි අපි මේවා ටේබල් දෙකකට වෙන් කරගත්තේ. එහෙම කරා නම් ඉතින් මේ ටේබල් එකේ පෙන්නන්න ඕන ඔයා මේ කවුරු විසින් ගෙවන සල්ලිද කියලා. එහෙනම් මට සිද්ධ වෙනවා ළමයි. මොකද්ද? මේක අයින් කරා. ඩිසයින් එකේදී මේකට අලුතෙන් ෆීල්ඩ් එකක් ඇඩ් කරන්න. ස්ටුඩන්ට් නම්බර් කියලා වතර කරන්නේ. අර අපි දැක්කේ අන්තිමට අපි කරේ මේ ෆොරින් කී එක හදනකොට මම කිව්වේ නේද විනයක හිටියා අරක stid විදියට එහෙනම් මේකේ ස්ටුඩන්ට් ටේබල් එකේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්ව මට මේකේ දාන්න ඕන මේකේ යාගේ ගෙවීමක් කියලා පෙන්වන විදියට මේක හදන්න ඕන දැන් දැනට personal details table එකේ අපිට එහෙම දානවා නම් first name එකෙන් ඕන නම් මේකට දාන්න පුළුවන් first name එක මේ වගේ උදාහරණයක්. ඔන්න මම row එකක් add කරන්න මෙතන තියලා insert row කියලා f name. name අපි short text. ඔන්න f name එක තියාගන්න. f name එක තිබ්බා කියන්නකො. ඒතර දැන් ගත්තොතින් දැන් බැලුවොතින් දැන් බලන්න කොන්න personal detail එකට මම දානවා සමාන ඒ ටික විතරක් දාන්න සමාන NIC number එක මම දාන්නම් මොකක් හරි එකක් මොන සමාන කියලා යාළුවෙක් දැනට ඉන්නවා. එතකොට payment detail එකේ මම මෙතන දැම්මොත් සමාන කියලා
ඔන්න එතකොට යම් මට්ටමකට පැහැදිලිකමක් තියෙනවා මේ සමන් තමයි මේ සල්ලි කිවල තියෙන්නේ කියලා. නේද? අන්න ඒ වගේ මේ payment details table එකට අපි දාගන්න ඕන personal detail table එකනොත් එයාගේ හඳුනා ගන්න පුළුවන් විදිහේ එක field එකක්. එතකොට අපිට පුළුවන් ඒ හරහා සම්බන්ධතාවය හඳුනා ගන්න. හැබැයි ළමයි මේක හොඳ විදිහට කරනවා නම් මෙන්න මෙහෙමයි කරන්න ඕන. හොඳ විදිහට කරනවා නම් මෙහෙමයි කරන්න ඕන. අපි දැන් වටේ යන්න නැතුව මේක වැඩේ හරියටම කරලා ඉවර කරමු. ඔන්න හොඳට බලා ගන්න. තාම වගේ අත්දැකීමක් නැති නිසා මගේ අත්දැකීම් එක්ක වෙන්න ඕන අඩුපාඩු නොවන විදිහට මම මේක කතා කරන්න. දැන් අපේ ඉමාෂි කිව්වනේ මේකට NIC එක දාගන්න කීයකට කියලා. ඔව් ඇත්ත. NIC එක කීයකට ගන්න පුළුවන්. එහෙමනම් ඔයා payment detail එකටත් NIC එක දාන්න field එකක් විදියට. මෙහෙම මේ first name නෙමෙයි NIC එක දාන්න field එකක් විදියට. එහෙනම් okay. ඊළඟට marks table එකටත් දාන්න මේ ලකුණු ගත්තම කවුද කියලා හොයාගන්න බෑනේ. NIC එක දාගන්න මේකට. අර foreign key එක දාගන්න ඕන. නැත්තම් කොහොමද වෙන් කරලා හඳුනගන්නේ කියන එකට. attendance එකටත් ගන්න foreign key එක විදියට ගන්න NIC එක. එතකොට අපිට ඒක ආලා රිෆර් කරන්න පුළුවන් personal detail table එකේ කවුද ළමයා? කාගේ ලකුණුද මේ? කාගේ පැමිණීමද මේ? නේද? foreign key එක නැති එක හරි ගැටලුවක් මේ හැම table එකකම. දෙයන එක යන්තම් මේක නම් primary key එකක් තිබුණා. match වෙන foreign key එකක් කිසිම එකක් නැති නිසා මේ දෙන්න හතර දෙනා අතර කිසිම සම්බන්ධයක් මට පේන්නේ නැහැ. මම මෙහෙම කරන්නම් ළමයි. මේකට මම NIC එක නෙමෙයි NIC මම පොඩ අයින් කරන්න. මම මේකට හඳුනා ගන්න ගොඩක් පහසුයි මේ වගේ තැනකදී student number එක. ඔයාලට නම් දුන්නේ MIS number කියලා. ඒක. right මම මෙතන උඩට පළවෙනි row එක විදිහට දැන් මෙතන මම මේනකොට data enter කළානේ. right පහලින් type කරනවා දන්නවා. අතරින් මැදින් කොහොමද type කරන්න ඕන නම් cursor එක තියන අදාළ row එකට මෙන්න මෙතන තියෙනවා insert rows කියලා click කරන්න. අපි ඉන්න තැනට උඩින් තමයි එතනම අලුත් row එක add වෙන්නේ. මම හිතන්නේ මෙතන ඉන්නේ කියලා. address කියන තැන click කරලා මම insert row දුන්නොත් ඊට උඩින් තමයි අලුත් row එක එන්නේ. ඒක අයින් කරන්න ඕන නම් ඒ වගේම පහල තියෙන delete row කියලා cursor එක තියෙන row එක තමයි එතනදී delete වෙන්නේ. දැන් මට first name එකට උඩින් මම ගන්නම් insert row ගිහිල්ලා මම දෙන්නම් මොනවද student number කියලා. ඒක text format එකෙන් තියන්න short text වලින්. හරි short text වලින් තියන්න. හරි. තව මේ මට මතක් වෙනවා දැන් field properties ටිකක් වෙනස් කරන්න මෙතන දිනවත් මම ඒක වෙනම කියා දෙන්නම් වාට. පටලගෙන නිසා ඔන්නම student number කියලා field එකක් අලුතෙන් හැදුවා. කොහාටද personal details table එකට. ඒක මම save කරන්නම් primary key එකක් එක්ක. දැන් මෙතනදි මම primary key එක විතර ගන්නවා ළමයි මෙන්න මේ student number එක. හරිද? save. ඔන්න එක table එකක් දැන් සමහරව සම්පූර්ණයි ගොඩාක් දුරට. ගොඩාක් දුරට හොඳයි. payment details එක මම right click කරලා design view එකට ගිහිල්ලා මේකටත් add කරන්නම් අන්න අර foreign key එක මොකද්ද? student number. ඒකේ නම වෙනස් වෙන්න පුළුවන්. හරිද? මම අරක දුන්න ST number කියලා මේකේ student number. ඒක ඕකේ. අපි අර කලින් උදාහරණයක් ගත්තා අරක තිබ්බේ ST number අනිත් එකේ winner කියලා තිබ්බේ. කමක් නැහැ. ඒකට ගැටලුවක් නැහැ. නම ප්‍රශ්නයක් නැහැ. හැබැයි date type එකෙන් නම් සමාන වෙනවා. අරක short text නම් මේක short text වගේ යුතුයම ඒක නීතියක්. නැත්නම් අපිට ඉස්සරහට ප්‍රශ්න එනවා. එකම දත්තනයිදී එකම වර්ගෙන් තියෙනවනේ ඒක පැහැදිලි නේද? මේකෙත් මම දෙන්නම් primary key එක මෙයා. save. ඔන්න මගේ payment detail table එක බොහෝ දුරට ඉවරයි. marks table එකට මම යන්න design view ගිහිල්ලා මේක පිළිවෙලක් නෑ ඕන තරම් ඒවා පටන් ගන්න වැඩි ඉවර කරන්න. මම දෙන්නම් මේකට S number කියලා. නැත්නම් ST number කියලා මම දෙමු නේද? ඒක ගැටලුවක් නෑ එක වගේ තියන්න පුළුවන්. ඒක වෙනස් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒකයි short text එකෙන් තියන්නම්. එයා primary key කරන්නම් save කරන්න. close. attendance table එක ගන්න design view එකට ගිහිල්ලා අලුතෙන් row එකක් insert කරන්න. එයාත් මොකද්ද? ST number. ඔව් හරිදුනා. short text ST number. හරි? ST number. මේකේ student number එක තමයි primary key එක වෙන්නේ. ඔන්න. හරි. save කරලා මම save කරන නිසා save කරන් දාන්න මම කියන්නවා කියලා. ඔව්. ඔන්න එතකොට table 3 4 ගත්තට පස්සේ ළමයි අපි table 4 ගොඩක් දුරට සාරව සම්පූර්ණයි. දැන් අපිට පුංචි වෙනස්කම් ටිකක් විතර මේක තව කරන්න තියෙන්නේ.
ඔන්න මූලික වාගේ විභාගෙදී tables හදනකොට දැනගන්න ඕන කාරණා තමයි create table design යන්න field 1 ඔය විදිහට type කරන් යන්න field 2 ඔහොම type කරන්න ඔන්න එක නම්බර් වෙන්න පුළුවන් මේ field එක මොකක්ද ඔයාලට දෙන්නේ field 3 විදිහට currency වගේ ඔය වගේ මේ අතරින් primary key එකට සුදුසු field එක තෝරන්න සමහරක් විට එකකට වඩා වැඩි වෙන්න පුළුවන් එහෙම නොතින් දෙකක් primary fields දෙක තුනක් primary key කරනවා නම් ඒ දෙන්න තුනම select කරලා තමයි primary key කියන එක දාන්න F1 F2 දෙකම primary key වෙනවා නම් F1 වල key එක දාලා F2 ක්ලික් කරලා key එක දැම්මොත් මොකද වෙන්නේ F1 වලින් ගැලවිලා තමයි F2 වලට එන්නේ F1 2 දෙකම එකවර key කරන්න ඕන නම් composite කරන්න ඕන නම් select කරලා දෙන්නම select කරලා මෙන්න මේ gray color එකෙන් තියෙන මේක පාවිච්චි කරන්න කියන්නේ field වලින් වම් පැත්තේ අර Excel වල අපි ඔය එක select කරා වගේ drag in වලින් වාඩ කරන්න පුළුවන් මේ drag in වලින් හැබැයි එකිනෙකට F1 සහ F3 නම් key එක කරන්න ඕන composite කරන්න F1 select කරලා control එකත් එක්ක F3 press කරන්න ඔය කොහොම හරි ක්‍රමයකින් ඔයා මේ row දෙකම පෙන්වන්න ඊට පස්සේ primary key කියලා දෙන්න. ඔන්න එතකොට ඔයාලට F1 3 දෙකම එකතු කරලා primary key එක හදා ගන්න පුළුවන්. නැත්නම් අපි කියන composite key එක හදා ගන්න පුළුවන්. right? නැවත එක අයින් කරාම key එක අයින් කරගන්න. F1 2 දෙකට දාන්න ඕන නැව select කරා key එක. F1 විතරක් ඕන නම් click කරා key එක. ඔන්න primary key එක දාලා දැන් save කරන්න. මම දෙන්න my table කියලා. okay. අන්න ඔයගේ තොර දීලා තියෙන tables ඔක්කොම වලට හදන්න මූලික ඔය ටික දැනගන්න ඕනේ. හරි. මම මේක delete කරන්න right click කරලා දැන් අද මේක delete. කො delete. තමයි delete. yes. දැන් පොඩක් data enter කරලා බලමු එකක් දෙකක් විතර හරිද? නම් මුලින් පටන් ගන්නම් personal details වලින්. අපි දාමු S1 first name Yomal Johan Silva address එක අපි දාමු ආනමඩුව phone number එක birthday එක අපි එක type කරමු type කරනකොට අනිවාර්යෙන් හරි format එක type කරන අවුරුද්ද මාසය දිනය තියද්දි වෙන් කරද්දි dash එක හෝ slash එක තමයි පාවිච්චි කරන්නේ අපි තුමාට වෙන මාස 5 වෙනිදා ඉපදුනේ 99යි 250ක් දාමු එයාගේ NIC number එක යා කිරිම ළමෙක් මේල් right ඔය වගේ මට type කරන් යන්න පුළුවන් ඔන්න S2 පස්සේ ශානිකා Fernando හරිද දෙන්න මට මම පොඩ්ඩක් සේව් කරලා ටෙක්ස්ට් නම් එක දාලා කවුලක් නැහැ right උපන් දිනේ මම මොකක් හරි එකක් දාන්න වෙනස් කරමු female right ඔයගේ data enter කරගෙන යන්න පුළුවන් දැන් මට okay ද personal details table එක. ඒතර S1 කියන්නේ යොහාන් S2 කියන්නේ ශානිකා. ඒක අපි අයින් කරව close කරලා දැම්මොත් මට පුළුවන් නේද දැන් යොහාන්ගේ කවුද යොහාන්ගේ ශානිකාගේ ලකුණු දාන්න. බලන්න මම S1 කියලා දීලා ලකුණු දුන්නොත් මේ කාගේ ලකුණු මේ type කරන්නේ අපි. දුන්නේ යොහාන්ගේ. S2 කියලා මම දාලා දෙන්නේ කාගේද? දැන් පැහැදිලි නේද? ඔයාලා ටේබල් එකේ යම් අර්ථයක් තියෙන නේද? කලින් වගේ ඕන එකවර ගන්න නෙමෙයි මේකනේ. මම මේක දුන්නු S3 කියලා. මේ කාගේද? කාගේද මේ? S3 කියලා ළමෙක් හිටියේ නෑනේ මට තාම. හැබැයි තාම නම් access එක බාර ගන්න. ඔන්න මේවා පුංචි අඩුපාඩු මේවා හදන්න ඕනේ ඉස්සරහදී. ස්ටුඩන්ට් ටේබල් එක නැති ළමයට ලකුණු දාන්න. දැන් උදාහරණ දැන් අච්චනි අපි කතා කරලා දුන්නේ. පටන් ගන්නෙදී අච්චනි
අච්චි ක්ලාස් එකට එන්නේ නැහැ ලකුණු දාලා යාට. එහෙම වුණොත් වෙන්න බෑනේ. නැති ළමයෙක් වෙන්න බෑනේ. ඒක නිසා මේකෙත් පෙන්වන්න ඕන අර ස්ටුඩන්ට් ටේබල් එකේ පර්සනල් ඩීටේල්ස් ටේබල් එකේ ඉන්න ළමයෙක්. හැබැයි දැන් තත්ත්වයට අනුව ඇක්සස් එයා ගැටලුවක් කරගන්න එයා ඒක S3 කෙනෙක් ගත්තා. හැබැයි මම S2 ම දාන්න කිව්වොත් මොකද වෙන්නේ බලන්න. S2 ම දාන්න කිව්වොත්. ඔයාලට මතකයි ස්ටුඩන්ට් නම් එක ප්‍රයිමරි කී ෆීල්ඩ් එකේ මේකේ මම ටයිප් කරන් ඉස්සරහට ගියා කියලා හිතන්නකො S2 දාලා. දැක්කද? ඊළඟ රෙකෝඩ් එකට යනකොට මොකද කියන්නේ? The changes you requested to the table were not successful because they would create duplicate values in the index primary key or relationship. ඒ කියන්නේ primary key field එකේ එකම දත්තේ නැවත දාපු නිසා මේක බාර ගන්න බෑලු. Change the data in the field or fields that contain duplicate data, remove the index. මේක solution එක විදිහට දෙන්නේ එක්ක මේක වෙනස් කරන්න S2 වෙනකොට වෙන එකක් දාන්න නැත්නම් ගිහිල්ලා design එකට ගිහිල්ලා primary key එක හදාගන්න වෙනස් කරගන්න. නැත්නම් එයාට ගන්න බෑලු ඒක. මෙතනින් යාට කොහොම කරත් යන්න බෑ ළමයි මේක අපිට අනිවාර්යෙන්ම S2 කියන එක වෙනත් අංකයකට මාරු කරන්න ඕනේ. ඉතින් එහෙමයි කියලා S3 දාන්නත් බෑ. ඇයි? බාර ගත්තට S3 කියලා ළමයෙක් නෑ. ඒ නිසා එතනදී අපිට මොනවාද වැරදි තොරතුරු මගේ database එක තැම්පත් වෙලා තියෙනවා. මෙන්න මේවටත් අපිට ක්‍රමවේද තියෙනවා database වල කොහොමද ඒ වගේ වැරදි දත් වෙන ඒවා වළක්ව ගන්න කියලා. ඒකට primary key සහ foreign key පාවිච්චි කරලා වැඩේ කරගන්න පුළුවන් අපිට. ඉස්සරහට කතා කරමු. හරි එතකොට වැඩක් නැති data එකක් නිසා මම මේක මකලා දාන්න row එකම select කරලා delete key එක press කරනවා keyboard එකේ delete yes හරි ඒක close කරමු attendance ඒ වගේ දාන්න පුළුවන් S1 ජනවාරි මාස දවස් 20ක් ආවා පෙබරවාරි මාස 18යි අප්‍රේල් මාස දවස් 10යි ගොමක් තිබුණේ දවස් මාර්තු මාස දවස් 25ක් කියමු අප්‍රේල් මාස දවස් 10යි 25ක් ඉන්නේ සාමාන්‍යයෙන් නේද 22ක් උඩරින් ඉන්නේ මැයි මාස දවස් 15යි ජුනි මාස දවස් 10ක් ඇවිල්ලා කියලා තමයි S2 කියන්නේ ශානි දවස් 20ක් නැවිලා පළවෙනි ජනවාරි මාසේ පෙරවරු මාස දවස් 15යි right ඔය වගේ අනිත් මාසේ ඇවිල්ලාම නැහැ කියලා හිතන්නකො ඊළඟ මාසේ දවස් 8ක් ඇවිල්ලා මැයි මාසේ දවස් 18ක් ඇවිල්ලා ජුනි මාසේ දවස් 2ක් ඇවිල්ලා තියෙනවා right ඔය වගේ නොම දාන්න දැන් මේකෙත් S3 කියලා ළමෙක් දාන්න අයිතියක් නැහැ මට. මොකද එහෙම ළමෙක් මගේ database එකේ නැහැ. කියන්නේ පන්තියේ නැති ළමයෙක්ගේ attendance දාන්න නැහැ වගේ දෙයක්. right. ඉතින් අපි data enter කරාට පස්සේ save කරන්න ඕන නැහැ. enter key එකත් එක්ක මේවා update වෙනවා table එක. record එක update වෙනවා. ඒ නිසා 아무තෙන් නැවතනත් save කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ table structure එක පුංචි වෙනසක් කරොත් ඔයා මේ table එකේ column width එක adjust කරොත් ඒ වගේ ඒවා කරොත් අනිවාර්යෙන් ඒව ස්ථිරව තියාගන්න save පාරක් කරන්න වෙනවා. මොකද close කරන්න නැත්නම් අයින් ආනවා මේ do you want to save changes to the layout of the table කරපු layout එකට කරපු වෙනස්කම් save කරන්නද කියලා. ඔව් no කියලා දුන්නොත් ඒක save වෙන්නේ නැහැ. yes දෙන්න. හරිද? එතකොට ඔන්න table 4ක මම payment table එකට දාමු අපි හිතමු S2 විතරයි ගෙවලා තියෙන්නේ S1 ගෙවලා නැහැ කියලා. මොකද කරන්නේ? ඉතින් කමක් නැහැ. ඉතින් ගෙවපු ඒවා විතරයි මට දාන්න පුළුවන්. right දෙවෙනි මාර්ගයේ දවස් 500 ක remaining තව ගණක් ඇති. ඉතින් අපි දන්නේ S1 තාම සල්ලි ගෙවලා නැහැ. එහෙම වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඇත්ත තොරතුරු ඉතින් අපි දාන්න ඕන. ඔන්න එහෙනම් යම් මට්ටමකට වඩා අවබෝධයක් එන්නේ නැති database එකේ tables හදනකොට ඔයා දැනගන්න ඕන කාරණයක් අද කතා කරේ primary key ගැන. අපි තව එක example එකක් primary key දාලම කරමු. එතකොට වැඩේ ගොඩක් දුරට පැහැදිලි වෙයි. මේ database එකෙන් මම අයින් වෙන්නම්. අලුත් access එකකට යන්නම් මම access start access right access 2013 මම click කරන්න blank database අපි දන්න මේ template එක තමයි ගන්නෙ click කරා කොහෙද මේක save කරන්න ඕන කියලා මම මෙතන තෝරන්න ඕන සහ නමක් දෙන්න ඕන මම මේක තෝරනවා මේ button එක click කරලා මේ browse button එක save කරන තැන වෙනස් කරන්න මම දෙන්නම් desktop එකේ access වල PR3 කියලා folder එකක් දාන්න PR3 එක ඇතුලේ right ඒක ඇතුලට යන්න double click කරලා ඒක ඇතුලේ මොකක්ද දෙන නම මම දෙන්නම් අර ABC database එකනේ ABC DB කියලා දෙමු
අර ස්ටුඩන්ට්ස් මොනවාද එම්ප්ලොයිස් ලා ඩිපාර්ට්මන්ට් එහෙම තියෙන එක අපි අදමු දැන් ABCDB එක. ඕකේ. ඒතර ඒ නම එතනින් දුන්න නිසා අමුතුවෙන් නම දෙන්න ඕනේ නැහැ මෙතනදී ඒ නම ගන්නවා. ෆෝමැට් එකත් එයා පෙන්නනවා ACCDB කියලා. මේක මැකුවත් ආයෙ අදාන ඒක නිසා වැඩක් නැහැ මකලා. create දෙන්න. create. ඔන්න ආයෙ කරනවා sample table එකකුත් එක්ක ලැබෙනවා ආගේ access window එක interface එක. මේ ආදීප ටේබල් එකෙන් මොනවා ඉතුරු ටික කරගෙන යන්න පුළුවන්. මම අලුතෙන් යන්නම් මේ close කරලා. අලුත් ටේබල් එක create table design අපි මේ හදන්නේ ළමයි අර අපි ඉස්සෙල්ලා කතා කරපු අර පළවෙනි දවසේ මම කතා කරේ මොනවාද ටේබල් තුනකින් උදාහරණ ගත්ත DBMS සම්බන්ධ තියරි ගොඩක් කතා කරේ. අද ගත්ත එක පොඩ්ඩක් කියන්නම්. ඒකෙන් පෙන්නන්නම් දැනට. මේ කරන්න යන්නේ මෙන්න මේ database එක. department employee salary කියන ටේබල් තුන තමයි මේ හදන්න යන්නේ. හරිද? මේ ටේබල් තුන සහිත database එක හදන්න. දැන් මේක අපි වෙන් කර පැහැදිලි කරන් තියෙන primary key මොනවද කියලා අපි දන්නවා. primary key මොනවද කියලා අපි දන්නවා දැන්. හරි. හදමු. පයින් හදමු department එක හදමු. නීතියක් නැහැ කොකද මුලින් හදන්න කියලා. කැමති ටේබල් එකක් වඩා හදන්න පුළුවන්. අපි හදමු මුලින්. department ID එක මේ capital simple බලලා හරියට දෙන්න මෙතන මොකද මෙතන දෙනේ ඔය විදිහටම ගන්නවා data enter කරද්දී ඔයා capital simple වරදලා type කරනොත් සමහරක් ඒවා නිවැරදි වෙනවා department ID එක D01 D02 වගේ දාන්න නිසා ඔයාලා දාන්න alphanumeric data තමයි එන්නේ ඒ කියන්නේ අකුරු ඉලක්කම් දෙකල්ලම එනවා ඒක නිසා මේකට short text කියන එක හොඳයි මම tab එක press කරන්නම් මේක optional මම මේක මුකුත් නොතිය ඉන්නම් දැනට තමන් dip කියන එක පැහැදිලිව දන්නේ නැති නිසා අපි දාමු department ID කියලා. තොර නොදන්න කෙනෙක් උනත් තේරුම් ගන්න පුළුවන් නේද? මේක දිහා බැලුවම ඊට පස්සේ මම මේ description එක optional එක දාන්නේ අත්‍යවශ්‍ය නැහැ. මම මේක මේ department ID කියන මේ දීපු description එක කොහෙද එන්නේ කියලා මම දැන් පෙන්නන්න තව පොඩ්ඩකින්. department ID එක දානවා ඊට පස්සේ department name එක නේද? department name එක අයියෝ capital මාරනවා. department name එක short text මම කියන්නම්. floor එක අපි දැම්මා floor එක ground floor first floor එහෙම නේද අකුරු එනවනේ අකුරු ඉලක්කම් නේද එහෙනම් ඒක short text માં තියමු ඊට පස්සේ phone number එකත් short text තියමු right මේකේ department ID එක තමයි primary key එක දැන් ඔයා මෙතන save කරන්න කලින් select කරන්න primary key එක මොකක්ද කියලා ඊට පස්සේ ඔයා තෝරන්න save button එක save කරන්න යන්න save කරද්දී එක department හරියට නම දීලා okay කරන්න department ඔන්න මම department table එක හදලා ඉවරයි ඊපස්සේ ඒක close කරන්න පුළුවන් ඔයාට අපි යනවා create දැන් මම යන්නේ employee table එක හදන්න employee table එකට යනවා ඔන්න table design යනවා හරි employee table එක හදන්න create tab එකට යනවා table design click කරනවා හරි මේකේ අපි දාන්නේ employee number එයා text employee name text එයාගේ මොනවද දැන් ඊට පස්සේ බලමුද එයා වැඩ කරන department එකේ ID එක අපි දානවා department ID හරි මෙන්න මෙහෙම දෙයක් මෙතනින් මම අලුත් දෙයක් ඔයාලට කියා දෙන්නම් හොඳට බලා ගන්න. ඔයා දන්නවා දැන් අපි හිතමු ඔන්න කවුරු හරි සේවකයෙක් ඉන්නවා කියලා. ඒ සේවකයා වැඩ කරන්නේ අනිවාර්යයෙන්ම ඒ ආයතනය තුල දැනට ස්ථාපිත වෙලා තියෙන ඩිපාර්ට්මන්ට් එකක. නේද? අලුත් නැති ඩිපාර්ට්මන්ට් එකට ආයි ඉන්න බෑනේ. දැන් ABC කියලා ඩිපාර්ට්මන්ට් තුනක් තියෙනවා කියලා. කමල් කියලා මිනිස්සෙට පුළුවන් ද D කියලා ඩිපාර්ට්මන්ට් එකක් ඉන්න ආයතනය තුල. එහෙම එකක ඉන්න බෑම අනිවාර්යෙන් අයිනෝනේ A B C හරි ඒ තුනෙන් එකක ඉන්න ඕන. දැන් දැනට තියෙන ඩිපාර්ට්මන්ට් ID එකක් තමයි යාට වැටෙන්න ඕන. ආට යම් මට්ටමකට තේරෙන්නේ නැති අතර මේ එම්ප්ලොයි ටේබල් එකයි ඩිපාර්ට්මන්ට් ටේබල් එක අතර සම්බන්ධයක් තියෙනවා. එතකොට මේක ෆොරින් කීයක් විතර මෙතනදි වැඩ කරනවා. ඒකත් හොඳට ඔලුවට ගන්න. ඒකම මෙහෙම හිතන්න අනිවාර්යයෙන්ම ඩිපාර්ට්මන්ට් ID එක වෙන්න ඕන. මෙන්න මෙතන ඩිපාර්ට්මන්ට් ටේබල් එකේ අපි
මෙතන දාපු ID එකක්ම වෙන්න ඕන අතනට එන්න. නේද? ඒ කියන්නේ මේ table එකේ එන්න ඕන data මේ අදාළ මේ field එකේ එන්න ඕන data ගැන අපිට කලින් තීරණය කරන්න පුළුවන්. හරියට නිකන් අර ස්ත්‍රී පුරුෂ භාවය තෝරනවා වගේ වැඩ. අපි දන්නවා අපේ පන්තියේ ළමයි එන්න කලින්ම එක්ක ගෑනු ළමයි එක්ක පිරිමි ළමයි එන්නේ කියලා. අපි educational qualifications ගත්තොත් අපිට කලින් තීරණය කරනවා ඒක up to grade 9 කිය O level කිය A level කිය diploma degree අපි දන්නවනේ එක එක select කරමු අපි හිතමු ඔයා ඉල්ලන පාඨමාලා මොකක්ද course කියලා අපි field එකක් තියෙනවා නම් ඔයා preferred course කියලා field එකක් තියෙනවා ඒක අපි අනිවාර්යයෙන්ම දාන්න පුළුවන් ආයතනය ඇතුළේ තියෙන පාඨමාලා 4ද 5ද 10ද ඒ විස්තර විතරයි. එතන නැති පාඨමාලාවක් ඔයාට ඕන එකක් type කරන් දුන්නොත් ඒක වැරදි. නැත්නම් ඔයාට ඕන එකක් දෙන්නේ. නේද? එහෙනම් අපිට යන්නේ වගේ නිශ්චිත දත්ත එන තැන්වලදී අපි ඔයාලට මතක ඇති අපි lookup wizard එක පාවිච්චි කරමු. කලින් තීරණය කරන්න පුළුවන් නම් මෙන්න මේ field එකේ එන්නේ මෙන්න මේ වගේ පරාසයක දත්ත විතරයි මෙන්න මේ values වලින් එකක් තමයි එන්නේ කියලා values list එක අපි දන්නවනම් කලින්ම අන්න ඒ වෙලාවට පුළුවන් lookup wizard එක ගන්න. දැන් මෙතනත් department table එකේ තියෙන department IDs ටික තමයි මෙතනදී එන්න ඕන. එහෙනම් lookup wizard එකකට ඉඩ තියෙනවා මෙතන ඔයාලට කැමති නම්. ඒක කරලා බලමුද? මොන මම කරන්න යන ළමයි department IDs ටික department table එකෙන් මෙතනට ගන්නයි යන්නේ. අතර මේකේ automatically පොඩි link එකක් හැදෙනවා. ඒක අපි දැන් හිතන්නේ නැතිමු. මෙහෙමයි කරන්නේ. department ID එක short text නේ තියෙන්නේ. ඒක ඇත්ත. එහෙනම් ඔන්න ඒක තියලා text format එක select කරලා යන්න down arrow එකේ lookup wizard. හරි? lookup wizard. click කරන්න. click කරන්න. ඔන්න එදා වගේම අර අපි male female select කරේ නේද gender එක. ඒ වගේම ඔන්න lookup wizard එක ආයිත් ආවා. මේකේ ඔයාලට මතකයි this wizard creates a lookup field which displays a list of value you can choose from. ඔයාලට පොඩි value list එකක් ඔයාලට හදලා දෙනවා මේ wizard එකෙන්. ඔයාලට throw එකක් තෝරන්න ලේසි type කරනට අමතරව how do you want your lookup field to get its value කියලා අහනවා. ඔයාගේ මේ lookup හදන lookup field එකට values ගන්නෙ කොහෙන්ද කියලා අහනවා. එදා මම කිව්වා I will type in the value that I want කියලා. නෝත් මම දැන් කියනවා I want the lookup field to get the values from another table or query අපි තාම කතා කරලා නෑනේ අපි දැනට හදපු එකම එක table එකක් තියෙනවා department කියලා. department table එකෙන් කොහොමද department ID එකට අදාළ values ටික මේ හද ඉන්න table එකට ගන්න. එමය කරන්න යන්නේ ඉතින් එතෙන්දි මෙතන තෝරන්න ඕන මෙන්න මේ option එක. next ඊට පස්සේ අපේ list එකක් පෙන්වලා මෙන්න මෙතන අපි දැනට හදලා තියෙන table 100ද 1000ද 10ද ඔක්කොම list එකට මෙතනට ගන්න. අපි හදලා තියෙන එකම එක table එක department දැනට ඒක විතරයි මේක නිසා පෙන්නන්නේ. එතෙන්දී ඔයාගෙන් අහන which table of query should provide the values for your lookup field. ඔයාගේ lookup field එකේ values දෙන්න ඕන කවුද? මම කියන department තමයි මට දෙන්න ඕන. එහෙනම් එයා select කරන් දැන් වෙන එකක් තෝරන්නේ නැහැ මට ඒක විතරයි තියෙන්නේ. next යන්න. මේ query ගැන කතාව කරනකොට මේවා තව පැහැදිලි කරන්න මම දැනට table කියන option එකේ select කරන්න ඕන table එක department next. ඊට පස්සේ අහනවා which field of department contain the value you want included in your lookup field. ඔයාගේ lookup field එකට එන්න ඕන දත්ත තියෙන්නේ මොන field එකේද? department table එකේ ගත්තාම. The fields you selected become columns in your lookup. එතන මේ ගන්න එක ඔයා lookup field එකේ column එකක් විතර එනවා. ඒක අපි බලමු ඉස්සරහට. මොකෙන් දෙන්න ඕන? මේක department ID එක නේද මගේ මේ value list එකට එන්න ඕන. එහෙනම් එයාව මේ තියෙන department table එකේ තියෙන fields selected fields පැත්තට මෙන්න මෙහෙම මේ button එක click කරලා එයාව add කරගන්න. එතන මේ department ID එක department table එකේ department ID එකට අදාළ values D1 2 3 ඒවා තමයි values. ඒවා lookup field එකට මගේ මෙතන එනවා. අපි ආවට පස්සේ තව හොඳට බලමු. ඊට පස්සේ next. ඊට පස්සේ ඕනනම් ඒකේ values ටික අනුපිළිවෙලකට sort කරන්න පුළුවන් මේ department table එකේ තියෙන අපිළිවෙලට නම් ඔයාලට මේක sort කරලා ගන්න පුළුවන්. ඒක මම මොහොම තියලා next යන්න next. ඊට මෙන්න මෙතන ළමයි 15ට value list එකක් එනවා. මේකේ අපි දැනට values enter කරලා තිබුණා නම්. හරිද? දැනට මේක හිස්ව එන්නේ මොකොත් අපි department table එකේ department IDs type කරලා නැති නිසා. හරිද? ඒක නිසා ඒක ඔහොම කමක් නැහැ. next යන්න. ඊට පස්සේ ඔයාගේ lookup field එකට එන මොකද්ද මේ අපි හදා දෙන lookup field එකේ නම ඒක අපි දීප නම දැනට තියෙන්නේ finish date. ඊට පස්සේ කියනවා මෙන්න මේක ඉස්සෙල්ලා save කරන්න ඕයා. ඉතින් එතනදී ඔන්න විශේෂත්වයක් තියෙනවා. මෙතනදී අනිවාර්යෙන් ආ save කරන්න අතරමැදදී අපිට කමක් නැහැ අපි save දෙමු. ඒතර අපෙන් අහනවා නම් මොකද්ද කියලා.
අපි දෙමු නම මොකක්ද දෙන්නේ employee නේ. ඒ හදා දෙන table එකේ නම employee. okay right primary key කතාව ආයෙත් අහන මම මෙතන මෙයාට no කියලා දීලා මොකද එයාට ඕනෙව දාලා බෑනේ මම මෙතනදී no කියලා මම හදන්නම් primary key එකේ employee number. හරි මම ඕනනම් employee number කියලා දෙනවා. primary key ඊට පස්සේ මේකේ තව තිබුණා මොනවද මේ මේක පස්සේ දෙන්න පුළුවන් කමක් නැහැ දැන් දුන්නා වුණා. address නේද තිබුණේ මේකේ ආපහු. employee number name department id and address address එක short text අපිට හරි ඒතර ඕන save කරන්න විතරයි දැන් තියෙන්නේ මොකද අපි නමත් මේනොට දීලා ඉවරයි මොකද අපි මතර මගදී save කරන්න කිව්ව නිසා right ඔන්න වැඩි දැන් බලමු පොඩ්ඩක් ඒක ටෙස්ට් කරලා මොකද අපි දැන් කරපු වැඩේ වෙනවද කියලා මම ඉස්සෙල්ලා department table එක date enter කරන්න ඔන්න D001 department name එක admin floor එක first floor එක කියලා දාමුකෝ phone number එක 01 bla 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 ඊට පස්සේ ඊළඟ department එක D002 අපි ඒක හරියට type කරමු finance department එක second floor එකේ තියෙන්නේ හරි D3 HR එක නේද HR එකත් අපි හිතමු first floor එකේම තියෙන කියලා එහෙම ගැටලුවක් නෑ හරි D4 හිතමු training අපි හිතමු first floor එකේ තියෙන්නේ කියලා D5 department අපි හිතමු මේකේ පහක් තියෙනවා හරි D005 තව තියෙන department admin finance training ඉතින් transport වගේ මොනවද තියෙනවද transport department එක තියෙන තුන්වෙනි floor එකේ හරි නේද ඔන්න හරි department table මම data enter කරා මම මේක close කරන්න දැන් බලන්න employee table එකට ගිහින් ඔන්න employee table එකේ දැන් මම type කරන්න යන්නේ කාවද මගේ සේවකයන් ඔන්න පළවෙනි යාළුවා E1 පළවෙනි සේවකයා E001 එයාගේ නම සම්පත් එයා වැඩ කරන්නේ මොකෙද දන්නවද එයා වැඩ කරන්නේ අපි හිතමු HR එකක HR කියන්නේ D3 වල වෙන්න ඕන ඔන්න ළමයි වල lookup column එකක් තියෙනවා. හරිද combo box එකක් තියෙනවා. පාඩ පේනවද D3 තියෙනවද? පේනවද එතකොට employee department table එකෙන් department table එකේ අපි department IDs ටික තමයි දැන් මෙතන lookup එකට අන්ති. අපි department පහක් add කරා. ඒ පහ තමයි මේ තියෙන්නේ. ඔන්න දැන් මේකෙන් කියනවා සම්පත් වැඩ කරන්නේ මොකේද D3 කියන්නේ HR එකේ. HR. එතන මේකේ නැති එකක් දාන්න නැහැ නේ අපිට. තියෙන එකක් තමයි දාන්නේ. යාගේ personal address එක ආයෙ ගාල්ලි E002 අසුන් එයා වැඩ කරන්නේ admin එකේ D1 එකේ එයා කොළඹ වල එක්කනේ E003 රොයිනි D4 එකේ වැඩ කරන්නේ යා කුරුණෑගල E004 එයා කමල් එයා වැඩ කරන්නේ කොහෙද දන්නවද එයා වැඩ කරන්නේ D1 එකේ යන්නේ ඇඩ්මින් එකේ එයා චිලාවුලින් නම් තමයි යන්නේ දෙකෝච්චි E5 right ඔය වගේ මට ස්ටාෆ් එක 1000ක් ඉන්නවනම් 1000ම හරි දැන් දාන්න පුළුවන් ඒ දාද්දී අපිට දැන් පොඩි උදව්වක් තියෙනවා කොයි වෙලාවකත් අපි දැන් වැරදි දත්තයක් වැරදි ඩිපාර්ට්මන්ට් එකේ කවුරුත් සයින් කරන්නේ හරියට දැනට තියෙන ඩිපාර්ට්මන්ට් එකකට දානවා මේක ලුක්අප් එකක් ඕන නම් මම හිත බල ටයිප් කරන්න ඕනේ නේද හරියට තියෙන ඩිපාර්ට්මන්ට් එක නම් එක මම නිතරම බල දාන්න ඕනේ එහෙම නොවුනොත් ඒක නිවැරදි දත්තයක් නොවෙනවා ඉතින් ලුක්අප් එක අපිට උදව් කරා ඔන්න ඔය විදියට
මේක ටෙස්ට් කරන්න බැරි lookup එක දැම්මට පස්සේ අපි වෙන ක්‍රමයකට අද දැම්මේ ගෙදා කරපු ක්‍රමයට නෙමෙයි එදා අපින ටයිප් කරේ අපට ඕන values අද වෙන table එකේ තියෙන values තමයි ගත්තේ ඉතින් කොයි වෙලාවක හරි department table එකට අලුතෙන් field එකක් ආවොත් නැත්නම් අපි මේ transport division එක නැත්නම් මේකෙන් අයින් කරා කියලා අන්න මම transport division එක අයින් කරා employee table එකේ transport එකට අපි එකෙන් දාලා තිබුණාද මට මතක නැහැ අපි හිතමු admin එක අපි අයින් කරා admin එක ඔන්න අයින් කරා හරි ඒතර employee table එකේ lookup එක කියලා මම දැන්ට මේකේ හතර දෙනාම ඉන්නවා මේකට එහෙම වෙන්න හේතුවක් තියෙන එකට අපිට ඒව විසඳන්න ඕන ඉස්සරහදී lookup එකේ දැන් මොනවද තියෙන්නේ D2 3 4 විතරයි 2 3 4 විතරයි තියෙන්නේ ඒක අප්ඩේට් වෙනවා හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා department 1 වල හිටපු කට්ටිය තාම මේ table එකේ indicate කරනවා ඒක database එකේ දැනට තියෙන අඩුපාඩුවක් අපි ඒක පස්සේ නිවැරදි කරමු කොහොමද ඒක වෙන්නේ කියලා දැනට ඔන්න lookup එක අප්ඩේට් වෙනවා නේ lookup එක අප්ඩේට් වෙනවා lookup එක අවුලක් නැතුවම අප්ඩේට් වෙනවා හැම වෙලේම අලුත් field එකට දැන් අර D1 නෑ D5 නෑ මොකද මේ දෙන්නම මම master ටික මේ department table එකෙන් අයින් කරලා දැන් ඒ වගේම අලුතෙන් ආවොත් මෙතන අප්ඩේට් හරි ඒක ඔන්න ටෙස්ට් කරන්න මම ඒක කරලා පෙන්නුවේ රෙකෝඩ් ටිකත් මම දැන්න මම පොඩ්ඩක් තියමුකනේ ඊට පස්සේ තව එක ටේබල් එකක් අපි හදමු create table design මේක ඇවිල්ලා salary table එක employees ලගේ විස්තරණ අපි දාන employee number ඒ currency-මයි basic salary එක basic salary currency නේ අපි දාන්නේ කොහොමද දාන්නේ ක්ලික් කරලා down arrow එක ක්ලික් කරලා currency දෙන්න මම tab එකෙන් ගිහලා දුන්නේ ඊට පස්සේ තිබුණේ cost of living ජීවනාංක දීමන අවලංගුසන් bonus cost of living අපි COL කියලාම දාමු එකත් currency මම C type කරනකොට ඒක ආව නිසා මම enter කරා හෝ tab එක press කරා ඊට පස්සේ allowances other allowances අපි එකත් currency කරමු C මම type කරන ඕන keyboard එකේ C press කරාම currency කියලා මට පෙන්නනවා දැන් tab එක ගියා ඊට පස්සේ bonus එයාට හම්බ වෙනවා අවුරුද්ද පුරා මාසෙන් මාසෙට හරි මොනවාරි හම්බ වෙනවා නැතිනේ currency දෙනවා එකක් මේකේ primary key එක වෙන්න ඕන employee number key එක save set කරා save කරනවා මොනවා කියලාද salary enter කරන්න ඔන්න ඔයාලට tables හදන්න හැටි ඔන්න tables හදන්න හැටි එතකොට මොකද access database එකක් හදලා tables හදන්න හැටි table data enter කරන්න හැටි මම යන්ත type කරලා පෙන්නුවා දැනට ඔයා ඉගෙන ගන්න ඕන මූලික කාරණා මෙච්චරයි table හදද්දී ඔයා දැනගන්න ඕන primary key කතන්දර හොඳට අවබෝධ කරගන්න primary key එකක් විතර තෝරන්න මොන field එක දෙන්න ඕන එහෙම field එකක් තෝරගනිද්දී ඒ field එකේ තියෙන ඕන ලක්ෂණ මොනවද ඊට පස්සේ theoretically මොනවාද composite key ගැන candidate key ගැන especially foreign key එක ගැන තේරුමක් තියාගන්න දැන් මෙතන ගත්තත් අපිට මේ table එකේ department table එකේ මේ div id එක employee table එකට foreign key එකක් විදිහට පාවිච්චි වෙනවා හරිද මේ div id එක තොර foreign key එකක් මේක හරහා මට පුළුවන් department table එකේ තියෙන data records refer කරන්න පුළුවන් හරිද මේක අත්‍යවශ්‍ය අපිට primary key හදද්දී සහ table අතර links හදනවා අපි ඊළඟ දවස් හම්බුනාම එතනදී වැදගත් වෙනවා foreign key එක හරි හරි නේද පැහැදිලිද නේද table හදද්දී මූලික කාරණා ටිකක් තමයි ඔන්න කිව්වේ ඔව් ප්‍රශ්න තියෙනවද ඔයාලට අහන්න ප්‍රශ්න තියෙනවද ඔතන නොතේරුණු තැනක් තියෙනවා අහන්න බෑ එච්චරට පැහැදිලිද නියමයි. එතකොට ඔයාගේ මේ
මම past papers දෙන්නම් ඊළඟ දවසේ. පොඩ්ඩක් අපේ site එක පැත්තට ගිහලා බලමු. මම හිතන්නේ මම ඔයාලට අප්ඩේට් කරලා ඇතිනේ මේ practical papers නේද? ictlearners.com එකේ downloads වල practical sheets module 5 M5 එකට යන්න ඕන. M5 එකට ගිහලා බලමු. අට exercises හතරක් දාලා තියෙනවා. අපි එකක් ගමු. click කරන්න. exercise 1. අද අපේ network එක පොඩ්ඩක් slow. right. පස්වෙනි module එකේ පළවෙනි practical එක. right. මේ තියෙන පුංචි practical එක මේකේ තියෙන එක table එකක් තියෙන හරිද? එක table එකක් තියෙන database එකක්. ඔන්න මේකේ තියෙන create a payment details database and create the following table structure for table 1 කියලා. ඒතර එක table එකක් හදන්න තියෙන table 1 කියලා මෙයාට නම දෙන්න තියෙන්නේ. database එකේ නම payment details. ඒතර මේ තියෙන්නේ fields මොනවාද? employee name, status, week 1 2 3 4, total days, rate per date, basic salary, allowances and final amount කියලා. right. මේ practical එක හදලා තියෙන්නේ queries වෙනුවෙන්. මම update query ඉගෙන ගන්න අපිට. එතකොට මේක පැහැදිලි කරලා කියා දෙන්නම්. මම මේක හදලා දෙන්නම් පන්තියේ. ඉතින් දැනට ඔයාලා table එක හදන්න පුළුවන්. table එක හදන්න පුළුවන්. එතනදී data type කියන එකට ළමයි මෙන්න මේ text කියන එක ඔයාලට මතකයි Office 2007 10 සහ ඊට උඩ තමයි text කියන format එක ගත්තේ. ඒ වෙනකොට දැන් තියෙන short text කියන එක ගන්න. employee name, status, short text. primary key field එක මොකක්ද කියලා මේකේ පේනවා. මේක employee number තමයි name තමයි primary key එකට පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ week 1 2 3 4 5 කියන 4 කියන ඒවා නම් තියෙන number format එක ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ ඊට පහළ තියෙනවා total current rate per day, basic salary, allowance සහ final amount currency කෙනකින් තියක්. කළා save කරන් තියෙන table 1 කියලා මම save කරන් තියෙන්නේ මේ lazy එක. database එක save හදන්න ඕන payment details කියලා. payment details කියලා හදන්න. ටක් ගාලා හදමු. ඒක හදලා ඉවර කරමු. මම යනවා ෆයිල් ක්ලෝස් කරලා මුලින් ඉඳන් එන්නම් ඔයාලට තේරෙන්නත් එක ස්ටාර්ට් ගියා ඇක්සස් ගියා ක්ලික් කරන්න හරි blank database මොකද database එක නම් payment details payment details තමයි database එක නම payment details underscore එකක් දාලා මම ඒ විදිහටම දාන්නම් payment details මේක සේව් කරන තැනක් කියලා නෑ හරිද? ඔය සේව් කරන්න කියලා නැහැනේ. ඉතින් අපි සේව් කරමු. කොහෙද? මේ browse button එක ක්ලික් කරලා desktop එකේ මම දෙන්නම් access කරලා මම දෙන්නම් මේක practical 4 කියලා. practical 4 ඇතුලේ අපි සේව් කරමු. payment details නමින් okay. create හරිද ඊට පස්සේ මේ ටේබල් එක මම ක්ලෝස් කරන්න දැන් අර ටේබල් ස්ට්‍රක්චර් එක හදන්න මත තියන්න employee name status create යන්න table design දැන් දාගෙන යන්න employee name එක short text තමයි දාන්න text තිබ්බට ඒකේ ඊට පස්සේ status තිබෙත් text වලින් ඊට පස්සේ week 1 තිබුණා එක number තිබුණේ week 2 තිබුණා එකක් number තිබුණේ week 3 තිබුණා number ගොන්න නිසා මම මෙතන මේ down arrow click කරලා කාල්නාස්ති කරන්නේ මම කරන්නේ ටක් ගාලා n අකුර press කරන keyboard එකේ. ඒතර ඒ data types වලින් filter වෙනවා. filter වෙලා මට ඕන එක එනවා. ඒතර ඊට පස්සේ tab එක press කරනවා ඒක apply කරගන්නවා. set කරනවා. ඊට පස්සේ week 4 tab එක press කරනවා keyboard එකේ
date type list එකට එනවා. ඒකෙන් මම n අකුර press කරාම n number කියන format එක highlight වෙනවා. දැන් tab එක ආයෙ press කරනවා. කොහොමයි මම යන්නේ වැඩ කරද්දී. ඊළඟට තියෙන්නේ total days type කරන්න. total days ඒකත් තියෙන number වලින්. හරි. ඊට පස්සේ තියෙන්නේ rate per day. rate per day එක තියෙන්නේ currency වලින් මම දැක්කද ඒක? නේ? rate per day තියෙන currency. basic salary allowances final amount. basic salary currency ඊට පස්සේ allowances spelling හරිනේ currency ඊට පස්සේ final amount ආරති මේවා capital simple ඉතින් ඔබ ප්‍රශ්නයක් නැහැ. හරි ඊට පස්සේ මේකේ දීලා තියෙනවා primary key එක මොකද්ද? employee name. එහෙනම් යා දැන් සුදුසු නෑ වගේ හැඟීමක් ඇති අපි කතා කරා දැන් චුට්ටට කලින්. නමුත් මේකේ දීලා තියෙන එක නම් අපි දෙන්න වෙනවා. primary key අපිට ඕන fields හදන්න බෑනේ. ඒක දැම්මා. save කරන්න මොනවා කියලාද? table 1 කියලාමයි save කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මුකුත් කරන්න දෙන්න ඕකේ විතර කරන්න. ඔන්න table 1 හදලා ඉවරයි. table 1 හදලා ඉවරයි. හරි ඊට පස්සේ එතනින් පහට එක මම primary key එකත් අපි මේකට හදලා ඉවරයි. ඊට පස්සේ මෙතන තියෙනවා තව චුටි දෙයක් තියෙනවානේ. status එක. status එක manager clerk worker කියලා කරන්නලු. manager clerk worker. හරි. දැන් ඔය ටිකෙන් ඉගෙන ගන්න මට චුට්ටක් අද කලින් නවත්තන්න ඕනේ ඒකයි. තොර අපි මේ validation rule එක දාන එකත් ඒක table සම්බන්ධව තව කාරණාවක්. table අපි හදලා හොඳටම ඉවර නැහැ. validations ටික දානවා table එක properties කොහොමද field properties වෙනස් කරන්නේ ඒ දෙක අපි ඊළඟ දවසේ කතා කරන්න තියෙනවා. එතකොට table කතාව සම්පූර්ණයෙන් ඉවරනවා. දැන්ට ඔයාලට try කරන්න පුළුවන්. ඊට පස්සේ මේක පොඩ්ඩක් දන්න නිසා දැනටත් මේ lookup wizard එකකින් මේක හදන්න. clerk worker manager යන විදියට status එක set කරන්න. status එකට select කරන්න ඕන පුළුවන් වෙන්න ඕන manager clerk worker කියලා. ඊට පස්සේ ඒකත් ඔයාලට week 4 වෙනකන් එකතු කරන්න පුළුවන්. type කරන්න පුළුවන්. අනිත් ඒවා data enter කරන්න එපා. ඒක update queries වලින් ගන්න තියෙන එක අපි කතා කරමු පස්සේ. ඒක කරන්න හරිය ලේසි විනාඩි 5යි යන්නේ. exercise 2 එකට ගියොත් බලමු. ඔව් මේකේ තියෙන ළමයි මේ table ඒ තියෙන තුනක් හදන්න. table හදන්න ඉතින් මේ practical එක මෙතන තව load වෙනවනේ. හරි. මේකේ තියෙනවා database එක customer details database එක. tables හදන්න තියෙනවා තුනක්. create following data object with the given relevant data types and properties. එතකොට මේකේ data types දීලා නැහැ. ඔයාලට decide කරන්න ඕන මේ එක එක field එකට සුදුසු වෙන්නේ මොන data type ද කියලා. table තුනක් තියෙන එකක් customer info, cus info, දෙක order, තුන order details. එතකොට cus info එකේ cus ID, customer ID, name, address, contact number. contact number එකට මේ phone number එක දාපු එකක් තියෙනවා. ඒක කතන්දරයක් වඩ ඉගෙන ගන්න. ඒවා අපි table එකක field properties කරද්දී ඔයාලට මම කියා දෙන්නම්. phone මේ වගේ format එකට phone number එකක් එන්නේ කියලා. data validation එහෙම අපි එදාට කතා කරමු. අපි Excel වලදීත් කතා කරා සමහරක් දේවල් data validation. ඒව access වලදී කොහොමද වෙන්නේ කියලා බලමු. order table එකේ මොන තියෙනවා? currency වෙන්න ඕන මේක ඔයාලට පේනවාද? text වෙන්න ඕන මේවා. මේ invoice number එක number කියලා තිබුණා අනිවාර්යෙන් මේක text කරන්න ඕන. මොකද එකත් එක්ක ඉස්සරහින් බින් තුනක් තියන්න ඕන නම් මේක අනිවාර්යෙන් short text format එකකින් තියන්න ඕන. number කියලා මේක දුන්නොත් මේ digit එකට කලින් මේ number එකට කලින් තියෙන zero values zeros ටික ගන්නෙ නැහැ ඒවා අයින් කරලා යන්න.
ඉතින් මේ ෆෝමැට් එක තියන්න අනිවාර්යෙන් ඉන්වොයිස් නම්බර් එක ෂෝට් ටෙක්ස්ට් වෙන්න ඕන. ඒ ලක්ෂණ වලින් ඔයාලට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන ටික ටික ඉගෙන ගනිද්දි මේ මොන වගේ ඩේට් ටයිප් එකක්ද මේකට සුදුසු කියලා. මොකද මේක දීලා නැහැනේ. මේක දීලා නැහැ මේ ෆීල්ඩ් එක මේ ටයිප් එකෙන් ඕන කියලා මේ ප්‍රශ්නේ දීලා නැහැ. සමහරක් වෙලාවට විභාගෙදී එහෙම දෙන අවස්ථා තියෙනවා. එහෙම නොවුනොත් ඔයාලට තීරණය කරන්න මේ සමහරක් දත්තවල තියෙන ලක්ෂණ අවබෝධ කරගන්න ඕන. දැන් මේක දැබැලු බලන්න පේන යුනිට් ප්‍රයිස් එක කරන්සි කියලානේ. අනිවාර්යෙන් කරන්සි කියලා වලට පේනවා. මොකද රුපියල් ඇවිල්ලා තියෙන්නේ මුදල් අගයක් තියෙන නිසා. right මේක date එකක් කියලා වලට පේනවා sales date එක. date time format එකෙන් කියන්නනවා. ඊට පස්සේ මේකේ form එකක් හදන්න report එක තමයි තියෙන්නේ. queries තියෙනවා. ඔක්කොම තියෙනවා. අපි ඊළඟ දවසේ කරමු. දැන් ඔයාලා දැනට මේ මෙතනට ගිහලා අවශ්‍ය practicals download කරගෙන මූලික tables ටික හදලා තියන්න. ඔක්කොම ඕනේ දැන් document කරන්න බෑනේ tables හදන්න. tables ටික හදලා save කරලා තියාගන්න. ඊට පස්සේ ඊටු ප්‍රශ්න මම කියා දෙනවනේ queries කියා දුන්නා. queries ටික හදලා දාන්න පුළුවන්. forms හදන්න කියා දුන්නා. forms හදලා දාන්න පුළුවන්. report generate කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඒක ඉගෙන ගත්තට පස්සේ ටක් කරලා. ඒතර ඔච්චරයි තියෙන්නේ. tables හදලා queries ටික queries අපි දෙකක් කතා කරමු. වෙලා තිබුණොත් තව කීපයක් කතා කරමු. select query අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. දැන් ඕක කියලා නැකන් ඔලුවල් කරන්න ඕනේ නෑ නේද? තාම දන්නේවත් නෑ මේ මොනවදවත් කියලා. right මේකේ අපි queries වලින් ෆිල්ටර් කරද්දී පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද තියෙන කීප. හරි අපි ඉස්සරහදී කතා කරමු. දැනට ඔයාලට මේ හැම එකම ළමයි table එක හදන්න පුළුවන්. නේද? table එක හදන්න පුළුවන්. data enter කරන්න පුළුවන්. combo field as a division create division field as a combo box. එහෙම මෙතන account computer production කියන එක combo box එකක් එන්න හදන්න. එන ඔයාලට පුළුවන් දේවල් පොඩ try කරන්න. විශේෂයෙන් table එක හදන්න පුළුවන් ටික අනිවාර්යෙන් හදන්න. මම exercise 4 මේක ඉස්සෙල්ලා පුරුදු වෙන්න ඊට පස්සේ මම past papers එහෙම ඔයාලට වෙනම group එකට දාන්න. මොනත් අපි කතා කරමු. හරි. එහෙනම් shape නේද වැඩේ? මේ ඔය ටික කරලා තියාගන්න අපි ළඟ දවස් හම්බෙලා කොහොමද මේ table එකට තව දේවල්. කියන්නේ විශේෂයෙන්ම table එකක් හදද්දී ඔයාලට දැනගන්න තියෙන field properties අපිට තියෙනවා ඉගෙන ගන්න. ඒ අතර තමයි ඔයාලට අර data validation එහෙම තිබුණේ මම එතන මාතෘකාවට දැන් ගත්ත මේක ආයෙ දෙන නිසා තව කීපයක් field properties අපි කතා කරමු. ඊට පස්සේ වැදගත් මාතෘකාව ඊළඟ දවසේ යනවා. ඒක අලුත් ටාස්ක් එකක් table relationships. එතකොට primary key foreign key ගැන අවබෝධය වැදගත් වෙයි. එහෙනම් අපි කතාව නවත්තමුනේ. හරි.